අයබන ඔබ සියලුම දෙනාට ඔබ දන්නවා විශේෂයෙන්ම ගෙවුණු සතිය තුරත් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ විවිධ මාතෘකාවන් මතුවුණු සතියක් බවට පත් වුණා. ඒ අතර ප්‍රධානයි විශේෂයෙන්ම ඉන්ධන සැපයුම සහ විදුලි සැපයුම පිළිබඳ කිසියම් ආකාරයක ප්‍රශ්නාර්ථයක් මතුවෙමින් තිබුණා. ගරු ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීම මත විශේෂයෙන්ම ඉන්ධන සඳහා ගෙවන්න තිබුණු මුදල් ගෙවීමත් එක්ක විදුලි කප්පාදුව පිළිබඳ තිබුණු බිය පහව ගොස් මේ වන විට ඒ සියල්ල යථාර්ථත්වයට පත් වී තිබෙන්නේ. ඒ අතරතුර විශේෂයෙන්ම COVID-19 වසංගතය ගෙවිගේ සතිය තුළ පසුගිය කාලය හා සංසන්දනය කරද්දී කිසියම් ආකාරයක යළිත් හේසෙසවීමක් දැක්නට ලැබුණා. කෙසේ වෙතත් බූස්ටර් එන්නත ලබා දීමේ ක්‍රියාදාමය දිගටම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ අතරතුරේම ඊයේ දවසේදී කාගෙත් වැඩි අවධානය දිනාගත් පුවතක් බවට පත් වුණා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ පෞද්ගලික ගිණුමින් කිසියක මුදල් සොරකම් කිරීමක් පිළිබඳ තොරතුරක් වාර්තා වුණා. ඒ පිළිබඳවත් කාගෙත් වැඩි අවධානය ලක් වුණා. කෙසේ වෙතත් මේ සියල්ල අතරේ පක්ෂ විපක්ෂ දේශපාලන තොරතුරු සහ ප්‍රවෘත්තීන් මතුවෙමින් සංවාද මතුවෙමින් ඉදිරියට පැමිණි. අප සූදානම් වන්නේ අද දවසේ වන් සංවාදයක් ගොඩනගන්නට වඩාත් යහපත් සංවාදයක් අද දවසේ ගොඩනගන්නට අපට හැකියාව ලැබෙයි අප විශ්වාස කරන මන්ද අද දවසේදී අප කැලඹෙන දේශපාලනයේ කතාව ස්ටුඩියෝ සඳහා විශේෂිත කණ්ඩායමකටයි ආරාධනා කළේ. අපි බලමු මේ කවුද කියා මේ කැලඹෙන දේශපාලනයේ කතාව ස්ටුඩියෝ. ප්‍රාකෘතික සියලුම් ක්ෂේත්‍රයන්හි ජීවය බවට පත්වන්නේ තාරුණ්‍ය. දේශපාලනික ක්ෂේත්‍රය තුලත් අප විශ්වාස කරන්නේ ඊට නව අර්ථකථන දෙන්නට සමත් වන්නේ තාරුණ්‍යයි කියා. ඒ නිසා වර්තමානයේ තුර දේශපාලනිකයන් නැත්නම් දේශපාලකයන් බවට පත් නොවුණු හෙට දවසේ දේශපාලකයන් බවට පත් වන්නට බලාපොරොත්තු වෙන සිටින දේශපාලන ගමන් මඟ තුල තමන්ගේ මූලික පදනම සකස් කරගත් තරුණයන් සිව් දෙනෙකුට අද දවසේදී අපි ආරාධනා කළේ විශේෂයෙන්ම අද රට සහ හෙට තාරුණ්‍ය පිළිබඳ සංවාද කරන්නට. අප හඳුනාගමු ඒ කවුද කියා. අප පළමුව හඳුනාගන්නේ ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණ නියෝජනය කරමින් මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදිත්‍යට අපි දවසේදී ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි ඔබ පිළිගන්නවා. ඒ වගේම සමිති ජන බලවේගයේ තරුණ පෙරමුණේ උපසභාපති නීතිඥ එරන්ද වැලියන්ගේට අපි ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි ඔබවත් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ අසංක රන්දනීට අපි අද දවසේදී ආරාධනා කළා. ඔව් නීතිඥයෙක් වගේම මාධ්‍යවේදියෙක් ඔබ කවුරුත් දන්නවා ඒ බව. ඒ වගේම ජාතික ජන බලවේගයේ විධායක සභික සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකරට අපි ආරාධනා කළා අද දවසේ සංවාදය සඳහා. ආයුබෝවන් කියලා අපි ඔබවත් පිළිගන්නවා. හරින් මතක් කළා වගේම අද දවසේ සංවාදයේ මාතෘකාව අද රට සහ හෙට තාරුණ්‍ය. මේ මාතෘකාව යටතේ සංවාදය ආරම්භ කරන්නට අපි ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණ නියෝජනය කරන මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදිත්‍යට ආරාධනා කරනවා. අද රට සහ හෙට තාරුණ්‍ය. අපි විශේෂයෙන් අද දවසේදී සුදුවන්ත වෙනවා පොදු ජන පෙරමුණ විදිහට අප දෙපළටත් ඒ වගේම තමයි රන්දටත් රංගටත් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සියතට අපි විශේෂයෙන් මතක් කරන්න කැමතියි අද රට සහ හෙට තාරුණ්‍ය කියන මාතෘකාවේ ප්‍රධාන කාරණා දෙකකට මම මේක බෙදා ගන්නවා. තාරුණ්‍ය කියන්නේ මොකක්ද? තාරුණ්‍යයේ වගකීම් මොනවද කියන එක දිගින් දිගටම මාධ්‍ය වලින් කතා බහ කරලා තිනවා. ඔබත් මමත් දන්නවා රටේ වර්තමානීය තාරුණ්‍යයි ඒ වගේම තමයි රටේ අනාගතය ගොඩනගන්නේ තාරුණ්‍යයි. එතකොට අනාගතයේ තාරුණ්‍යයට මොකද වෙන්නේ වර්තමාන දේශපාලන තත්ත්වات එක කියන එක පිළිබඳව තමයි මේ වෙලාවේ විශේෂයෙන්ම කතා බහ කළ යුත්තේ. අපි පහුගිය කාලේ දිගින් දිගටම මතක් කරන්න ගත්තා, දිගින් දිගටම ඒ පිළිබඳව කටයුතු කරන්න ගත්තා. මේ වසංගතය වේසනය මේකත් එක්ක අපේ රටේ තාරුණ්‍ය කොහෙටද යන්නේ කියන එක විශේෂයෙන් ප්‍රියල් තාරුණ්‍යත් කොටස් කිහිපයකට බෙදෙනවා. නවයෝන් විය ගත්තාම පාසල් යන තරුණ කණ්ඩායම ගත්තාම ඒගොල්ලන්ට ඔවුන්ගේ ශක්්‍යතාවයන් දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ප්‍රියාල්ට මට රන්දලට අසංගලට අපිට තිබුණු අවස්ථාවන් ටික අද රටේ තරුණයන්ට මේ අවුරුදු 2-3 ලැබුණේ නැහැ. මුලින්ම Tamanගේ ශක්තියින් උරගා බලන්න. එහෙම නැත්නම් පර්සනැලිටි එක හදා ගන්න, පෞරුෂය ගොඩනගා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. මේ සියල්ලම ලෝක වේසනයක් විදිහට පත් වුණා. මේක තරුණයන් විතරක් නෙවෙයි හැමෝටම බලපෑව. විශේෂයෙන් අද දවසේ අපේ මාතෘකාව තරුණයන් නිසා මමත් අසංකත් අපි දෙදෙනා පැහැදිලි කරලා දෙන්න සූදානම් ලෝකයේ තත්ත්වයක් අපේ රටේ තත්ත්වයක් කොහොමද මේ වෙනකොට තියෙන්නේ, අනාගතේ අපි කොතනද යන්නේ කියන කාරණාව පිළිබඳව අපිට දේශපාලන පක්ෂයක් විදිහටත් රට කරවන පක්ෂයේ විදිහටත් පැහැදිලි අවබෝධයක් සහ පැහැදිලි සැලැස්මක් තියෙනවා මේ රටේ අනාගතය කොහෙටද යන්නේ කියන එක පිළිබඳව කතා බහ කරන්නත් වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක ඔබට පසක් කරන්නත් විශේෂ කාරණා දෙකක් පිළිබඳව මම මුලින් මතක් කරා.
අපේ රටේ වසංගතයත් එක්ක තරුණයන්ට මොනවද මේ ආණ්ඩුව කරේ? වසංගතයෙන් පස්සේ දැන් අපි රට නැගිටින්න පටන් ගත්තාම මොනවද මේ රට තරුණයන්ට කරන්න කියන කාරණාවල් දෙක පිළිබඳව මතක් කරන්න කැමතියි. සාමාන්‍යයෙන් ප්‍රියාල් අපි දන්නවා තරුණයෝ සාමාන්‍යයෙන් ලක්ෂ 3.5ක් අතර ප්‍රමාණයක් අවුරුද්දකට තරුණයන් විදිහටත් වෙනවා වගේම දරුවන් උපදිනවා මේ රටේ. එතකොට මේ ලක්ෂ 3.5 අධ්‍යාපන ක්‍රමවේදය ගත්තාම 25000ක් 30000ක් විතර විශ්වවිද්‍යාලයට යනවා. එතනින් ඉතුරු කණ්ඩායම් සියල්ලම අපේ මතයක් තියෙන්නේ මේ ආණ්ඩුව මුකුත් කරලා නැහැ, ඒගොල්ලන්ට මුකුත්ම ලැබෙන්නේ නැහැ කියන එක. මේක අර 71 89 මේ වගේ JVP කැරලි ඇති වෙච්ච එකත් ඒ වගේම කොටි ත්‍රස්තවාදීන්ගේ මේ ප්‍රශ්න ඇති වෙච්ච එකත් එක්ක තරුණයන්ට ඒ කාලේ ප්‍රශ්න ටිකක් තිබුණා. හැබැයි නමුත් මේ වෙනකොට ඒ පක්ෂවලට තියෙන සමාජ තත්ත්වය නැති වෙන්නත් නැත්නම් ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය අඩු වෙන්නත් හේතු වෙලා තියෙන තරුණයන්ට දැන් අවස්ථාවන් උදා වෙලා තියෙන කාරණාවත් එක්ක ප්‍රියා. නමුත් අපි පිළිගන්නවා පහුගිය අවුරුදු දෙක තුලදී තරුණයන්ට මොකද උනේ කියන කාරණාව සහ ඉස්සරහට උන් වෙනුවෙන් මොනවද වැඩපිළිවෙල කරලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව මතක් කරන්න. අපි සෞභාග්‍ය දැක්මේ පැහැදිලිව තරුණයන් වෙනුවෙන් වෙනම කොටසක් අපි වෙන් කරලා තරුණයන්ට මොනවද කරන්නේ සහ තරුණයන්ගේ අනාගතය කොහොමද අපි දිරිගන්වන්නේ කියලා පැහැදිලි කරලා දිනවා. මුලින්ම ලක්ෂයක පිරිසකට අපි රැකියාවල් ලබා දුන්න රාජ්‍ය සේවයේ ඊට අමතරව 50000කට උපාධිධාරීන් රැකියාවල් ලබා දුන්නා. මේ දෙක ස්ථිර කරන වැඩ කටයුතු ටික මේ දවස්වල වෙමින් පවතිනවා. එතකොට වුන් රාජ්‍ය තන්ත්‍රය ශක්තිමත් කිරීම සහ ඒ ඉස්සරහට කොහොමද යාවත් කාලින කරන්නේ, එන අප්ඩේට් කරන්නේ කොහොමද අලුත් වැඩ පිළිවෙලත් එක්ක කියන එක පිළිබඳව කටයුතු කරමින් යනවා. ඊට අමතරව ලෝකේ ප්‍රියාල් මේ වෙනකොට අපි කතා කරනවා ඒ කියන්නේ රෙවොලූෂන් එක ගත්තොත් එහෙම මේ ලෝකේ නැවත නැවත ඉස්සරහට යන කාරණාවල් ගත්තොත් එහෙම කාරණා පහක් සම්බන්ධයෙන් අපි කතා කරනවා. මුලින්ම කාර්මික විප්ලවය පිළිබඳව අපි කතා කරනවා. ඊට පස්සේ මහා පරිපාලන නිෂ්පාදන සම්බන්ධයෙන් අපි කතා කරනවා. නිෂ්පාදන ක්‍රියාදාම පිළිබඳව ඉලෙක්ට්‍රොනික යුගයක් තිබුණා, ඩිජිටල් යුගයක් තිබුණා. දැන් අපි කතා කරන්නේ සයිබර් යුගය ගැන. ඔය බිට්කොයින් ගැන, ක්‍රිප්ටෝ කරන්සි ගැන අපි අලුත් මේ මුදල් ඒක පිළිබඳව කතා බහ කරන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඩොලර් වල ප්‍රශ්න ටික අපිට මේ මතුවෙන්න පටන් ගන්න තියෙන්නේ. තාරුණ්‍ය මේ පිළිබඳව දන්නවද නැද්ද කියන කාරණාවත් එක්ක. ඉතින් රටට ශක්තිය ලබා දෙන්න, රටට වැඩ කරන්න, රටේ වර්තමාන වෙන තාරුණ්‍ය නිසා මේ අවුරුදු 2 ගැන අපි අඩිතාලම හදලා තියෙන්නේ කොහොමද? එතනින් පස්සේ තාරුණ්‍යයට ඉදිරි අවුරුදු 3 තුලදී සහ ඉස්සරහට අනාගතයේදී තව අවුරුදු 10ක් වෙනකන් අපේ තාරුණ්‍යයට මොකද වෙන්නේ සහ වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව අපි මේ සංවාදයේ තුල තර්ක ගොඩනගන්න සූදානම්. විශේෂයෙන්ම අද දවසේ තාරුණ්‍ය සම්බන්ධයෙන්ම ප්‍රියාල් කතා කරන නිසා අපි විශේෂයෙන් මතක් කරනවා මේ අර ලක්ෂ 3.5ක විතර ප්‍රමාණයකින් විශ්වවිද්‍යාලය ගියාට 20000ක් 30000ක් විතර ප්‍රමාණයක් තව ලක්ෂ 1.5කට විතර ප්‍රමාණයකට මේ රටේ තියෙනවා වෙනත් විකල්ප අධ්‍යයන ක්‍රම. ඒක නයිට් එක වෙන්න පුළුවන්, වීටි එක වෙන්න පුළුවන්. එරන්දත් මීට කලින් තරුණ සභාවේ සභාපතිවරයා විදිහට හිටියා. තරුණ සභාවෙන් තරුණයන් බලගන්වන කාරණාවල් මේ සියල්ල රට දැන් ශක්තිමත් කරමින් පවතිනවා. ඒක නිසා ඉස්සරහ තරුණයට නරකක් වෙන එකක් නැහැ කියන විශ්වාසය මත අද මේ තර්ක ගොඩනගන්න මම සූදානම් වෙන්න අපේ. ස්තුතියි. තමත් හොඳ පදනමක් සමගින් අපි ඉදිරියට යන්න හැකියාව ලැබෙවි. රන්ද වැලියන්ගේ මතුමුනි විශේෂයෙන් මම ඔබතුමන්ගෙන් අහන්න කැමතියි සාමාන්‍යයෙන් වෙන්නේ මේ ටික මෙහෙම වෙනවා කියලා කිව්වට පස්සේ නෑ එහෙම නෑ කියන එකනේ විපක්ෂය තුලින් ගොඩනගන තර්කය. එහෙම නැතුව සමගි ජනබලවේගයේ තරුණ ප්‍රජාව හැටියට ඔබට සහ ඔබේ තරුණ ප්‍රජා කණ්ඩායමට කිසියම් ආකාරයක සැලසුමක් තියනවද මේ ගොඩනැගමින් තියෙන ප්‍රශ්න වලට මෙන්න මේවා තමයි විසඳුම් කියලා? මුලින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රියාල් සියත මාධ්‍ය ජාලයට අපිට මේ අවස්ථාව තරුණයන් හැටියට ලබා දීම සම්බන්ධයෙන් මම හිතන අද මාතෘකාව තරුණයාට ඉතාමත් වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි අද රට මත තමයි හෙට තරුණයා පැහැදිලිවම තීන්දුව තීරණය වෙන්නේ. අද මම හිතන්නේ රටක් හැටියට අපි ඉතාමත් බරපතල ඛේදනීය තත්ත්වයක ඉන්නේ. සාමාන්‍යයෙන් ප්‍රියාල් ආණ්ඩු වෙනස් වෙන්න පුළුවන්. ආණ්ඩු කඩා වැටෙන්න පුළුවන්. ආණ්ඩු කඩන් වැටුනහම අපිට ඒ ආණ්ඩුව හදාගන්න පුළුවන්. ආණ්ඩු වෙනස් වුනහම මේ අලුත් වෙන ආණ්ඩුවත් එක්ක මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. හැබැයි රට කඩන් වැටුනොත් එහෙම එතන බරපතල ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ලංකා ඉතිහාසයේ නිදහසින් පසු ආර්ථිකය මේ තරම් බරපතල තත්ත්වයකට මුහුණ දුන්නේ නැහැ. විශේෂයෙන්ම අද වන විට අපිට තියෙන බරපතලම ආර්ථික ගැටලු ටික තමයි රාජ්‍ය මූල්‍ය හිඟය, ඒ වගේම ගෙවුම් ශේෂයේ හිඟය, ඒ වගේම විදේශ සංචිත හිඟය. අපිට ලැබෙන තොරතුරු අනුව
2021 අපේ රටේ විදේශ සංචිත වලට සාපේක්ෂව ආනයන දිහා බැලුවොත් එහෙම ඒක 1975 තිබ්බ තත්ත්වයට සමාන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ දැන් මෙන්නට තියෙන විදේශ සංචිත බිලියන 1.5කට ආසන්න ප්‍රමාණයක්. ආණ්ඩුවෙන් කිව්වා අපි දැක්කා චීනෙන් හා ඉන්දියාව යම් සහනාධාරය ලබා ගත්තා කියලා. හැබැයි ඒක විදේශ සංචිත හැටියට අපිට නිර්වචනය කරන්න බෑ. ඒත් එක්කම අපි දන්නවා වසරකට අපේ රටේ සාමාන්‍යයෙන් ආනයන සඳහා පමණ බිලියන 21ක මුදලක් අපිට අවශ්‍ය වෙන ඩොලර් බිලියන 21කට ආසන්න ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය හොඳ කාලෙකදී විදේශ ප්‍රේෂණ වලින් ශ්‍රමිකයන්ගෙන් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් මේ ආණ්ඩුවේ ඩොලර් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය නිසා ඒක බිලියන 5.4 දක්වා ගිය වසරේ අඩු වුණා. ඒත් එක්කම සාමාන්‍යයෙන් 2018 වර්ෂයේ සංචාරක කර්මාන්තයේ හොඳම තියෙන අවස්ථාවේ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රමාණයක් අපිට සංචාරක කර්මාන්තයෙන් අපේ රටට ලැබුණා. නමුත් අද වන විට සංචාරක කර්මාන්තය යම් කඩාවැටීමට ලක් වෙලා දැන් ටික ටික යම් ප්‍රවර්ධනයක් වෙනවා. නමුත් ඒක මේ වසරේ ලක්ෂ 10ක සංචාරකයෝ පැමිණෙයි කියලා විශ්වාස කරත් ඒත් හම්බෙන්නේ බිලියන 3ක පමණ මුදල් ප්‍රමාණයක්. ඒත් එක්කම ඍජු අපනයන වලින් අපේ රටට බිලියන 10ක් විතර ලැබේ. මේ සියල්ල එකතු කරලා බැලුවත් ප්‍රියාල් බිලියන 18ක් 19ක් වගේ තමයි අපේ රටට ඩොලර් වශයෙන් ලැබෙන්නේ මේ වසර තුල. හැබැයි අපිට ආනයන සඳහා ඩොලර් බිලියන 21ක් ඒ වගේම ණය ගෙවීම සඳහා පමණ තව ඩොලර් බිලියන 6කට වැඩි මුදලක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 27ක් අපිට අවශ්‍ය වෙනවා. මෙහෙම බලද්දී අපිට පැහැදිලිව පේනවා මේ රට තුල මේ වසරේ බරපතල අර්බුදයක් අපේ රට තුල තියෙනවා කියලා. ඒ නිසා ප්‍රියාල් රටේ තරුණයාට හෝ වැඩිහිටියාට හෝ වෙන කාට හෝ කුමන හෝ දෙයක් කරන්න ආර්ථිකය ශක්තිමත්ව තියෙන්න ඕනේ. හැබැයි අපිට පේනවා අද වෙන විට මේ ඩොලර් ප්‍රශ්නය හා මේ ගෙවුම් ශේෂයේ හිඟය හා මේ සියලු දේවල් නිසා රට තුර බරපතල ඛේදනීය තත්ත්වයක් තනින් තන නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි සිමෙන්ති පෝලිං, ගෑස් පෝලිං, හාල් පෝලිං, කිරිපිටි පෝලිං, ඒ වගේම කොයි වෙලේ විදුලිය කපයිද කියලා අපි දන්නේ නැහැ. කොයි වෙලේ තෙල් ටික නැති වෙයිද කියලා අපි දන්නේ නැහැ. කොයි වෙලේ අනෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ නැති වෙයිද කියලා දන්නේ නැහැ. මේ වෙන විටත් අපේ ඖෂධ විශාල ප්‍රමාණයක් අපිට අත්‍යවශ්‍ය ඖෂධ මේ රට තුල නැති වෙලා තියෙනවා. ඒත් එක්කම තමයි මේ රටේ දැන් තරුණයා ගත්තාම ප්‍රධාන වශයෙන් රැකියාව ගැන කතා කරන්නේ ශ්‍රම බලකායෙන් 25ක් නියෝජනය වෙන්නේ ප්‍රියාල් කෘෂි කර්මාන්තයෙන්. හැබැයි මේ කාබනික පොහොර වගාව සම්බන්ධයෙන් ගත්ත තීන්දුව නිසා ඒකාධිපති තීන්දුව නිසා කෘෂි කර්මාන්තය සම්පූර්ණයෙන් කඩන් වැටලා. එතනම ඒ කාබනික වගාව ගෙනාව රටේ ජනතාවට හොදක් කරන්න දැන් චීනයෙන් හා අනෙක් රටවල් වලින් කාබනික නොවන හාල් අපේ රටට ගෙන්නනවා. ඉතින් මේ සියල්ලත් එක්ක අපිට පේන්නේ ප්‍රියාල් රට දිනෙන් දින අගාධයට යෑමක් තමයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ සඳහා අපි යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තනි පක්ෂයක් තනි කණ්ඩායමක් එකතු වෙලා මේක ක්‍රියාත්මක කරන්න බෑ. පොදුවේ සියලු දෙනා එකතු වෙලා සාමූහික ප්‍රයත්නයක් තුලින් තමයි මේකට ගොඩ එන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සංචාරක කර්මාන්ත අපි කොහොමද වර්ධනය කරන්නේ? දැන් අපේ රට තුල ප්‍රියාල් මේ වෙන විට ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ කාමර ප්‍රමාණය 52000ක් තියෙනවා. ලියාපදිංචි නොනේව එකතු කරාම 90000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අපි මේක මේ වසරේ මිලියනය නම් අපිට මිලියන 7 දක්වා සංචාරකයෝ රටට ගෙන්නන්න පුළුවන්. හැබැයි සංචාරකයෝ රටට ගෙන්නුවාම අපි බලන්න ඕන පුළුවන් තරම් වියදම් කරන සංචාරකයෝ ගේන්න. ඒ වගේ මේ සංචාරකයෝ වැඩි කාලයක් අපේ රට තුල රඳව ගන්න. ඒත් එක්කම තමයි ඒ සංචාරක නැවතත් මේ රට ගෙන්නන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න ඕනේ. මම මේ එක කොටසක් කියන්නේ ඩොලර් තත්ත්වය වැඩි කරගන්න කොහොමද අපි සමගි ජන බලවේගයේ හැටියට හා රටක් හැටියට කොහොමද ඉදිරියට යන්න ඕනේ කියලා. මම හිතන්නේ මේ විදියට මේ දේවල් හඳුනාගෙන මේ ප්‍රශ්න වලට විසඳුම් හොයලා මේ අනුව සාමූහික තීන්දුව తీරන ගත්තොත් එහෙම මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න පුළුවන්. ඒකද ප්‍රියාල් මම අවසාන වශයෙන් කාරණයක් කියන්න ඕනේ මේ සියල්ලටම පෙර දැනට තියෙන ඩොලර් ටික ආරක්ෂා කරගන්න නම් ඒ ඩොලර් ණය හා අනිකුත් ගෙවීම් වලට යෑම වළක්වා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් වූ ඉදිරි කාරණා මම ඉදිරි වටවලදී ප්‍රකාශ කරන්නම් පියා. ස්තුතියි ඔබට නීතිඥ අසංකරන්දනීය වෙත අපි හැරෙන්නේ. දැන් විශේෂයෙන් එතුමන් මතු කරන ප්‍රධාන කාරණාව තමයි රටේ තාරුණ්‍ය ඉදිරියට යන්න නම් මේ සියල්ලේ පදනම බවට පත් වෙන්නේ ආර්ථිකය. අපි ඉන්නේ ආර්ථික වශයෙන් කිසියම් ආකාරයක ලොකු අර්බුදයකට ගිහින් කියන කාරණා. ප්‍රියාලි ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට ඔබ කියපු කාරණෙත් එක්ක මම මේ විවාදය තුල නැත්තම් මේ දේශපාලන සාකච්ඡාව තුල මගේ අදහස් දැක්වීම ඉදිරියට ගෙනෙනකොට මම මූලිකව අර කියපු අර්බුදයක් තියෙනවා. පැහැදිලිව ඒක අපිට බැහැර කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ අර්බුදයේ ස්වභාවය සහ අර්බුදයේ සමස්තය අපි සංසන්දනය කරලා බලපුවම ලෝක තත්ත්වයක් ශ්‍රී ලංකාවේ තත්ත්වයක් බොහොම සමාන තත්ත්වයකට ගිහිලා තියෙනවා. අපි දන්නවා ලෝකේ විවිධ අවස්ථාවල මෙවැනි ගෝලීය අර්බුද ඇති වෙලා තියෙනවා. හැබැයි දැන් අවසාන වශයෙන් ලෝකයේ ආර්ථික අර්බුදයක් ඇති වෙන්නේ මේ 2019 කොවිඩ් වසංගතය
ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගන්න කලින් 2008 අවුරුද්දේ. ඒ 2008 අවුරුද්දේ ඇති වෙන ලෝක ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන්ම නිවාස ණය පදනම් කරගෙන ඇති වෙන ආර්ථික අර්බුදයක්. හැබැයි මේ ආර්ථික අර්බුදය ආර්ථිකය කියන ආර්ථික දේහයට විතරයි ලෝකයේ තුල බලපෑම් එල්ල වෙන්නේ. හැබැයි දැන් මේ වතාවේදී 2019 දී ඇති වෙන කොවිඩ් වසංගතය කියන්නේ ලෝකයේ මේ සෞඛ්‍ය අංශය කියන කාරණේ පදනම් කරගෙන ඇති වෙච්ච අර්බුදයක්. මේ අර්බුදය ආර්ථිකයට, දේශපාලනයට, මිනිස් ජීවිතවලට විශේෂයෙන්ම බලපාන්න පටන් ගත්තා. මේකේ ප්‍රතිඵලයක් හැටියට සමස්ත ලෝකයේ පුරා අවදානම් සහගත තත්ත්වයක් ඇති වෙන පටන් ගත්තා. මේ අපි කියනවා අපේ උද්දමනය වැඩි වෙලා තියෙනවා, භාණ්ඩ මිල ඉහළ ගිහිලා තියෙනවා කියලා මේ වගේ විවිධ තර්ක ඉදිරිපත් කරනවා. මේක ලංකාවට විතරක් පොදු කාරණයක් නෙවෙයි. උදාහරණයක් හැටියට මම මේ විදේශ රටවල නිවුස් ප්‍රවෘත්ති වාර්තා කිහිපයක් අරගෙන ආවා. එක්සත් රාජධානිය ගත්තොත් අවුරුදු 30කට පස්සේ වැඩිම භාණ්ඩ මිල. ඊට පස්සේ ජපානය ගත්තොත් අවුරුදු 40කට පස්සේ වැඩිම භාණ්ඩ මිල. ඊට පස්සේ කැනේඩියා ගත්තොත් අවුරුදු 30කට පස්සේ වැඩිම භාණ්ඩ මිල. ඊට පස්සේ ඔතනින් එහාට ගියම පස්සේ ඉන්දියාව ගත්තොත් දශක 3කට පස්සේ වැඩිම භාණ්ඩ මිල. මේක ලංකාව කියන රටට පමණක් ලඝු කරලා කතා කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ලෝකයේ සමස්තයේ තත්ත්වය මේකයි. හැබැයි ඔතනින් එහාට ගිහිල්ලා අපි කතා කරනවා අපේ රටේ ආර්ථිකය සම්බන්ධව බරපතල අර්බුදයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තිබෙනවා කියන කාරණය. මම මේකෙදි ප්‍රධාන කාරණා දෙකකට ආර්ථිකය සම්බන්ධව වෙන ප්‍රස්තුතේ ලඝු කරන්න සූදානම් වෙන එකක් තමයි රාජ්‍යයක් හැටියට අපි සල්ලි හොයන්නේ කොහොමද? ඒ කියන්නේ ඩොලර් කියන පැත්ත. අනිත් පැත්තෙන් ආණ්ඩුව නැත්නම් රජය විසින් තමයි රාජ්‍ය භාණ්ඩාගාරය විසින් තමයි රජයේ තියෙන සියලුම අනිකුත් ආර්ථික වෙන්න පුළුවන්, සේවා වෙන්න පුළුවන්, සැපයුම් වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන් ඔය කියන පහසුකම් වලට මුදල් සපයන්නේ. එහෙනම් රාජ්‍ය භාණ්ඩාගාරයේ ආදායම් ලබා ගැනීමේ මූලයන් ටිකක් තියෙනවා. දැන් අපි නිෂ්පාදන ආර්ථිකයක් කියන concept එකෙන් එළියට ගිහිල්ලා යම්කිසි ආකාරයකට සේවා ආර්ථිකයක ලක්ෂණ අපි ළඟ තියෙනවා. අපි ඩොලර් හොයන ප්‍රධාන මාර්ග දෙක. අංක 1 අපි ඩොලර් හොයන ප්‍රධාන මාර්ගයක් විදේශ ශ්‍රමිකයෝ. අංක 2 විදේශ සංචාරක ව්‍යාපාරය. එතකොට මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ ඩොලර් අර්බුදයක් ඇතිවීම කියන කාරණේ ප්‍රමුඛ මූලික સિદ્ધාන්තයේ සාධකයේ බවට පත් වෙන්නේ මෙන්න මේ ශ්‍රේෂ්ඨ දෙක හරහා ලංකාවට ආදායම යම්කිසි ප්‍රමාණයකට අහිමි. මොකද ඒකට හේතුව අපි රටක් හැටියට ස්ථාවර සංචිත සහිතව ඉතිහාසයේ පටන් තියෙන ප්‍රශ්නයක්. පැවතිච්ච රටක් නෙවෙයි. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි දන්නවා වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලීම වෙනවා, උද්දමනය වැඩි වෙනවා, ගුරු වැටුප් වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා. මේ වගේ විවිධ කාරණා අපිට සිද්ධ කරන්න වෙනවා. මේ සියල්ල කරන්නේ කොතනින්ද? රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් ලැබුණා. මේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් තමයි මුදල් වෙන් කරන්නේ. එතකොට රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් ලැබෙන ප්‍රධාන මූලයක් වෙන්නේ දේශීය ආදායම් බදු. අපි බලයට පත් වෙනකොට දීප පොරොන්දුවක් වැට් තනි ඉලක්කමකට අඩු කරනවා. මේක මේ ගොඩක් වෙලාවට අර්ථකථනය කරන්න සූදානම් වෙනවා. ලොකු මිනිස්සුන්ට බදු අඩු කෙරුවා කියලා. භාණ්ඩ හා සේවා මත අය කරන බද්ද අඩු කෙරුවේ. භාණ්ඩ සහ සේවා මත ඒක අඩු කරා. ඊට පස්සේ ඊළඟ ආදායම් මාර්ගය මොකද්ද? ඊළඟට අපි රේගු ආදායම, රේගු මෙහෙයුම් අඩුවීමත් එක්ක දැවැන්ත ලෙස කඩා වැටලා තියෙනවා. අනිත් පැත්තෙන් ඊළඟ ආදායම් මාර්ගය බවට පත් වෙන එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක නැත්නම් සුරාබදු. සුරාබදු වලින් එන ආදායම් මාස 6ක් 7ක් තිස්සේ අපේ රටට රාජ්‍ය භාණ්ඩාගාරයට එන්නේ නැහැ. ඊට පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය. මේ ආදායම් මාර්ග රාජ්‍ය භාණ්ඩාගාරයට එන එක මාස 6ක 7ක කාලයකට අඩු වුණා. එතකොට රට ඇතුලේ රාජ්‍ය භාණ්ඩාගාරය සම්බන්ධ මූල්‍ය අර්බුදයක් තියෙනවා. ඒක කළමනාකරණය කරගන්න ඕනේ. ඒ වගේම රටින් එළිය තියෙන මුදල් ටික අපේ රටට ගේන වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ. ඔන්න ඔය කාරණා සියල්ල සම්පීඩනය කරලා කළමනාකරණය කිරීමේ කාරණේ තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ කළමනාකරණය කිරීම කියන කාරණේ කොහොමද සිද්ධ කරන්නේ? ඒ තුල අනාගතේ යන්න පුළුවන් ප්‍රතිලාභ තුල තමයි තරුණයා කියන කෙනාට අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න පුළුවන් වෙන්නේ. අපිට අපේ අනාගතය සමෘද්ධිමත් කරගන්න පුළුවන් කරන වටපිටාවක් සකස් වෙන්නේ. ඉතින් අන්න ඒ තැනට යන්නේ කොහොමද කියන කාරණේ සහ ඒ සම්බන්ධව රජයක් හැටියට රට කරවන දේශපාලන ව්‍යාපාරය හැටියට අපිට තියෙන සැලසුම් මොනවාද කියන කාරණේ සම්බන්ධව සහ ඒ සැලසුම් නිසියාකාරව සිද්ධ කිරීම සම්බන්ධව සියලු දෙනාගෙන් ලැබෙන්න ඕන මූලික භාවිතාවන් මොනවද කියන කාරණාව ගැන අපි කතා කරන්න සූදානම් මේ විවාදේ පුරාවට. ස්තුතියි ඔබට රංග ගුණසේකර වෙත මම හැරෙන විශේෂයෙන්ම දැන් එතකොට මතු කරන ප්‍රධාන කාරණාව තමයි මේ අපේ රට විතරක් බලපාලා තියෙන අපේ රට විතරක් මුහුණ දීලා තියෙන ගැටලුවක් නෙමෙයි ගෝලීය අර්බුදයක් ඇතුලේ අපි ඉන්නේ. ඒක ඇතුලේ රටේ ආර්ථිකයට ඒක බලපෑම විශේෂයෙන්ම රටක් හැටියට හෝ අපට විතරක් වෙනම වෙච්ච සිද්ධියක් නෙමෙයි මේක ලෝකයේ තුල තියෙන පොදු තත්ත්වය තමයි මේ අපිට බලපාලා තියෙන කාරණා. ස්තුතියි පියාල් එකක් මේ තරුණ 4 දෙනෙක් එකතු කරලා මෙවැනි දේශපාලන සංවාදයකට මුලපිරීම පිළිබඳ එකක් ස්තුතිවන්ත වෙනවා ඔබ ආයතනයට. මම මෙහෙම ප්‍රවේශයක් ගන්න කැමතියි. මම හිතන්නේ දැන් මෙතන විතරක් නෙමෙයි පොදුවේ මතුවෙන දෙයක් තියෙන දේ තමයි දැන් ඔව් ඇත්ත දැන් අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා.
හැබැයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකෙයි ලංකාවේ වෙලාගත්ත කොවිඩ් අර්බුදයක් තියෙනවා. ඒ කොවිඩ් අර්බුදය ඇතුලේ තමයි මේ ප්‍රකාශනය වෙන්න පටන් අරගෙන තියෙන්නේ කියලා. එතකොට පියාලා අපිට එන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ රට 30 අවුරුදු යුද්ධයක පැටලලා තිබුණා. ඒක අවුරුදු 30ක් අපේ රටේ යුද්ධ කරා. ඒකට මුදල් අනන්ත ප්‍රමාණ දේපල විශාල ප්‍රමාණයක් අපේ නාස් වෙලා ගියා. හැබැයි ඒක ඇතුලේ අපි දැක්කේ නෑ පියාල් කිසිම වෙලාවක කිරිපිටි පෝලිමක් තියෙන, ඉන්ධන පෝලිමක් තියෙන, බෙහෙත් නැති වෙලා තියෙන, ලයිට් කපන එහෙමම අපි දැකලා තිබුණේ නෑ. එතකොට දැන් අපිට තියෙන දේ තමයි එතකොට දැන් අපි ගත්තොත් මේ අවුරුදු දෙකමාරක් විතර වෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ආණ්ඩුව අරගෙන ගත්තට පස්සේ දැන් ගත්තොත් එහෙම දැන් පොහොර ප්‍රශ්නේ ඉන්නේ. එතකොට ගත්තොත් එහෙම තියෙන කෘෂිකාර්මික යෙදවුම් වල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක කොවිඩ් වල බලපෑමක්ද? අපිට එතකොට ඒක ප්‍රශ්නයක් විදිහට තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම දැන් චීනෙන් පොහොර නැවක්කට ඕඩර් එක දීලා ඊට පස්සේ ඒකට වන්දි ගෙවන්න වීම. ඒක මේ කොවිඩ් වල ආපු තත්ත්වයක්ද? ඊට පස්සේ අපි දන්නවා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් ණය ගත්තා. ඒ ණය ගත්ත ප්‍රමාණය දැන් ආණ්ඩුව තීරණය කළා තියෙනවා මේ දැවැන්ත ණය ගෙවා ගැනීමේ අර්බුදයක් ඇතුළතදී ආයි ප්‍රාදේශ සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්න. එතකොට ඒවා ආයි නැවත මේක මේ ආණ්ඩුවේ මේ කොවිඩ් කළමනාකිරීම ඇතුලේ ගැටලුවක්ද? ඊට පස්සේ ඉන්දියන් නැනෝ පොහොර ගෙනාවා. ඒ නැනෝ පොහොර එකක් අපි ගත්තොත් එහෙම දැනට ඒ පිළිබඳ සංවාදයක් තියෙනවා. ඒ සංවාදය ඇතුලේ ඉන්දියා කියන්නේ ඩොලර් 6.25ක් වටින ඒ නැනෝ පොහොර කෑන් එකක් ගත්තොත් එහෙම මෙහෙට එද්දි ඩොලර් 12.5ක් බවට පත් වුණා. ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 1200කට රුපියල් විකුණන්න ගන්න පුළුවන් එක අරගෙන තියෙන්නේ 1500කට වගේ වැඩි ප්‍රමාණයකට. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ හොරකම්, දූෂණ, වංචා ඊළඟට මේ පොහොර ගැටලුව. එතකොට ඒවා ඉන්නෙත් මේ කොවිඩ් ගැටලුවක් එකද කියලා. එතකොට අපි හිතනවා ඒක එහෙම නෙමෙයි. අපි අවුරුදු ගණනාවක් ඇතුලේ මේ ආර්ථික කළමනාකරණයේ තියෙන දුර්වලකම තමයි ආයෙක පැත්තකින් ප්‍රකාශයට පත් වෙන්නේ. ඔබ දන්නවා පියල් විශේෂයෙන්ම අපි මේ තරුණයන් ගැන කතා කරන නිසා මොකද මේ වෙලාවේ අපි දන්නවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආණ්ඩුව හදන ප්‍රමුඛ බලවේගය ඇතුලේ ඒක ප්‍රධාන බලවේගයකට පත් වෙලා තිබුණේ රටේ ඉන්න තරුණයෝ. ඒක නිසා කවදාවත් ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපි මීට පෙර දැකපු දේ තමයි තරුණයෝ මැතිවරණයක් වුණාට පස්සේ එක්කෝ දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා එක්කෝ රස්සාවල් ඉන්න Tamanට මොනවා හරි පුද්ගලිකව ලබා ගන්න තමයි try එකක් දෙන්නේ. හැබැයි එහෙම කරේ නෑ. මොකද තරුණයෝ අපි හිතනවා ඒක දේශපාලනික නෙමෙයි ස්වභාවයෙන්. මොකද ඔවුන් හිතුවා විනයගරුක රටක් ඒ වගේම විශේෂම දූෂිතයන්ට දඬුවම් දෙයි රට හදයි කියන බලාපොරොත්තුවක් තිබුණා. ඒක නිසා ඒගොල්ලන්ගේ ආදරය මේ ෆීලින් එක ප්‍රකාශයට පත් කරේ එළියට බැහැලා පුරන් වෙලා තිබුණු කුඹුරු අස්වද්දලා තාප පාට කළා තමයි ඒක ඒගොල්ලන් සැමරුවේ. මේ ඉතිසලා කවදාවත් මැතිවරණයක් ඇතුළේ එහෙම එකක් අපි දැකලා තිබුණේ නැහැ. හැබැයි එහෙම ආදරයක් එහෙම බලාපොරොත්තුවක් තිබිච්ච තරුණයන්ට තමයි ඉතාම චූටි කාලයක් ඇතුළතදී අවුරුදු 1කමාරක් වගේ චූටි කාලයක් ඇතුළතදී මේ ආණ්ඩුව බූට් එක තියලා තියෙන්නේ. ඒක නිසා බරපතල කියන්නේ අපේ රටේ සමස්ත අර්බුදේ ප්‍රබල ප්‍රකාශනයක් බවට පත් වෙලා තියෙනවා තරුණයන්ගේ මේ මැදිහත් වීම ඇතුළේ. එතකොට ඒකත් එක්ක අපි දකින දේ තමයි මේ ආණ්ඩුව එකට උත්තර විදියට මොකද්ද කරන්නේ? ආණ්ඩුව උත්තර විදියට ගත්තොත් එහෙම කරන දේ තමයි එකම දේ තමයි අර බියගම ෆැක්ටරියක් තියෙනවා. ඒ බියගම ෆැක්ටරිය ගත්තොත් එහෙම දැන් මේ වෙද්දි ගත්තොත් එහෙම රුපියල් බිලියන 825ක් සල්ලි අච්චු ගහලා තියෙනවා. සල්ලි අච්චු ගහලා සල්ලි බෙදන්න පටන් අරන් තිනවා. ඒ වගේම රටේ සම්පත් විකුණන්න පටන් අරන් තිනවා. අපි දන්නවා මේ ආණ්ඩුව විශේෂයෙන්ම ආවේ විකුණපු දේවලුත් ගන්නවා කියලා. ඒක නිසා දැන් ඉන්දියාවට ගිහලා ණයල්ලද්දී ඉන්දියාව ණය දෙන්නේ ඒගොල්ලෝ කියන පෝට් සිටිය අපිට ඕකේ කරලා දෙන්න කියලා පෝට් සිටිය දෙනවා. ඊළඟට ඇමරිකාවත් එක්ක මැදිහත් වීමත් ඇතුළේ අපි දන්නවා කෙළවර පිටිය බලාගාර දැන් ඒගොල්ලෝ විකුණන්න බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුව. ඊට පස්සේ ඉන්දියාවත් එක්ක ගිහිල්ලා ණය ඉල්ලන්න පටන් ගත්තට පස්සේ තෙල් ටැංකි ටික නැත්නම් වරාය මේ අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් ටික විකුණන්න පටන් අරන් තිනවා. ඉතින් ඒක නිසා අපි දකින දේ තමයි විශේෂයෙන්ම ගෝඨාභය මහත්තයා ඇතුළු මේ සෞභාග්‍ය දැක්ම බවට පත් වෙලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි ණයට කෑම, හොරා කෑම සහ විකුණන් කෑම. ඕක තමයි මේකේ මූලික සිද්ධාන්තය බවට පත් වෙලා තියෙන්නේ. අපි හිතනවා ඒක නිසා මේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය ඇතුළත් මේ දේශපාලන ක්‍රියාවලිය ඇතුළත් රට බරපතල දේශපාලන අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒක නිසා තරුණයන් ලෙස අපි හිතනවා මේක ඉතාමත් දේශපාලනිකව කියවා ගැනීමක් සහිතව අපි මෙය වෙනස් කර ගැනීමට පෙරට ආ යුතුයි කියන අදහසේ තමයි අපි තරුණ සංගමයක් ලෙස ඉන්නේ. ස්තුතියි ඔබට විශේෂයෙන්ම අද දවසේදී අප සංවාද කරන්නේ අද රට සහ තාරුණ්‍ය හේතු පිළිබඳව පළවෙනි වටය තුළ ඉතාමත් හොඳ පදනමක් සකස් කරගත් අපට හැකියාව ලැබෙවි. දෙවන සහ තුන්වන වටය තුළ වඩාත් සංවාදාත්මකව ඉදිරියට යන්නට. අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරුව දෙවන වටය සමග මඩ ගැසෙමු.
යර්තබ කැලමින දේශපාලන කතාව සුලිය සමග අප දෙවන සංවාදාත්මක වටේට ප්‍රවිෂ්ඨ වන්නේ. දෙවන සංවාදාත්මක වටේදී කිසියම් සභිකයෙකු අදහස් දක්වන අතරතුරේ ඒ අදහසක් පිළිබඳ හරස් ප්‍රශ්නයක් තිබෙන මේ අවස්ථාවේම ඒ ප්‍රශ්නය නගා පිළිතුරු ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන්ම අප සිහිපත් කරනවා සභිකයන් සිව් දෙනාටම ඒවා කෙටි ප්‍රශ්න බවට පත් කරන්න අදහස් දැක්වීම දක්වා ඉදිරියට රැගෙන නොයන්න කියා අපි දෙවන වටේට ප්‍රවිෂ්ඨ වන්නේ. විශේෂයෙන්ම පළවෙනි වටය තුළ අද රට සහ හෙට තාරුණ්‍ය පිළිබඳ සංවාද කරද්දී හෙට තාරුණ්‍ය මුහුණ පාන ප්‍රධානම සාධකයේ ලෙස අප දැක්ක ආර්ථික සාධකයන් පිළිබඳ මේ සිව් දෙනාගෙන් ඉතාමත් හොඳ තර්කයන් මතුවෙමින් තිබෙනවා. අප විශ්වාස කරනවා බොහෝ විට දෙවන වටය තුලත් ප්‍රධාන තර්කයේ සහ පදනම බවට පත් වේවි. බුද්ධිකේකුම අතර ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණ නියෝජනය කරන ඔබට ආරාධනා කරනවා දෙවන වටේ සමග. ප්‍රියල් මම මෙතනින් ආරම්භ කරන මේ රාජ්‍ය මූල්‍ය හිඟයයි ගෙවුම් ශේෂ හිඟයයි මේ සම්බන්ධයෙන් කතා කරා. ඒ වගේම තමයි රන්ද වැලියංග මහත්මිය පැහැදිලි කරලා දුන්නා මේ රටේ ආර්ථිකය දැන් කඩාගෙන වැටලා තියෙන්නේ. එහෙනම් එතන ඉඳලා තරුණයන්ට ඉස්සරහට යන්න පුළුවන් වෙයිද කියන සැකය. ඒක ගැන තමයි මමත් අසංකත් මුලින්දම පැහැදිලි කරලා දුන්නේ. ආණ්ඩුවක් විදිහට මුදල් අමාත්‍යවරයාගේ ඉඳලා අපේ කණ්ඩායම පැහැදිලි කරලා සාක්ෂාත් කරන්න එහෙම නැත්නම් ඉස්සරහට මේ දේවල් කරගෙන යන සූදානමින් තමයි මේ වැඩපිළිවෙල යොදලා තියෙන්නේ. ඒ පිළිබඳව තමයි අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන් ප්‍රියල් මේ වෙලාවේ මම මතක් කරන්න කැමතියි. දැන් රංග සහෝදරයා මතක් කරලා දුන්නනේ දැන් මේ ආණ්ඩුව දිගින් දිගටම කරපු දේවල් ගත්තට පස්සේ තරුණයන්ට මුකුත් වෙලා නැහැ. පාරේ චිත්‍රන්දින් ගියපු තරුණයන් දැන් ඉච්ඡා බංගත්වයෙන් ඉන්නේ එහෙම කියලා. හැබැයි ඔහුම පිළිගන්නවා අවුරුදු 2ක කොවිඩ් වාසංගතයත් එක්ක මේ රටේ තිබිච්ච ප්‍රශ්නේ ලෝකෙම ප්‍රශ්නේ සාධාරණයි කියලා. ඒතර අපි හැම වෙලාවෙම නෑ මේ කොවිඩ් එකකින්ද මේක දැන් අපිට කරන්න බෑ කියලා කියන්නේ නෑ. අපි පැහැදිලිව කියන්නේ තරුණයන්ට වෙච්ච දේවල් වෙනුවෙන් එහෙම නැත්නම් තරුණයන්ගේ රැකියාවල් ලැබීම පිළිබඳව නැත්නම් තරුණයන්ට ආර්ථික සම්බන්ධය පිළිබඳව අධ්‍යාපනය පිළිබඳව ඔවුන්ගේ අනාගතය පිළිබඳව අපි වැඩ කටයුතු සියල්ල දැන් ක්‍රමයෙන් කරමින් පවතිනවා. ඒ පිළිබඳව පැහැදිලි කරලා දෙන්නම්. සංචාරක කර්මාන්තය ගත්තොත් සංචාරක කර්මාන්තේ නියැලලා ඉන්න තරුණයෝ ගත්තොත් එහෙනම් මේ වෙනකොට ප්‍රියල් සංචාරක කර්මාන්තේ පැහැදිලි ලෙස ඉස්සරහට අවිල්ලා තිනවා. අපිට ඒක දේශීය විදේශීය දෙකම සංචාරක කර්මාන්තය මේ වෙලාවේ සාමාන්‍ය සතියන්තයකට හෝටලයකට කාමරයක් බුක් කරගෙන බැරි තත්යකට පත් වෙලා තියෙනවා. ඒකට මේ සියල්ලෙන්ම දැන් මම අද ස්වල්ප මොහොතකට කලින් කතා කරා කිංස්බරි එකේ මැනේජර් කෙනෙක් එක්ක. ඔහු මට ඉඳගෙන කියනවා ජනවාරි මාසේ ඔහුගේ වාර්තාගත විදිහට ඔවුන්ගේ ආදායම ඔවුන් ටාගට් ගහලා තිනවා ඊටත් වැඩිය මේවා කරලා තිනවා. ගිය මාසේ ඔවුන්ට 48000ක සර්විස් චාර්ජ් එකක් හැම කෙනෙකුටම ලැබිලා තිනවා. මේක මේ සාමාන්‍ය දෙයක් නෙවෙයි බොහෝ ආයතන වලට තියෙන දෙයක්. අපි රටක් විදිහට රටේ තරුණයන් විදිහට හරි ආඩම්බර වෙන්න ඕන. එරන්ද වැලියන්ගේ පැහැදිලි කරලා දීප එක ඇත්ත. ඒ කියන්නේ මේ හෙජමෝන කරන දෙයක් කතා කරනවනේ උපරිව්‍යුහය කොහොමද අදෝවිහය කොහොමද උපරිව්‍යුහය තීරණය වෙන්නේ අදෝවිහය අනුව. එහෙම නැත්නම් ආර්ථිකය මත තමයි න්‍යෂ්ටිය මත තමයි අනිත් සියල්ල තීරණය වෙන්නේ. අපි පිළිගන්නවා ආර්ථිකයේ කඩාවැටීමක් ලෝකෙම ඇති වුණා වගේ අපේ රටෙත් ඇති වුණා. නමුත් ඒකට පැහැදිලිව කළමනාකරණය කරන්නේ කොහොමද? ඒකට මූණ දෙන්නේ කොහොමද? මේ මූණ දෙන විදිහත් එක්ක රටේ තරුණයන් ශක්තිමත් වෙන්නේ කොහොමද කියන එක තමයි තියෙන්නේ. කාලයක් තිස්සේ කතා කරගෙන ගියා මෙන්න පෝලිං වල තරුණයෝ ඉන්නවා රට යන්න තරුණයෝ හදලා මේ රටේ පාවෙලා යනවා කියලා. හැබැයි කාලයක් ඉඳගෙන කියනවා අර පිටරට ඉඳලා ආපු තරුණයෝ කොවිඩ් වසංගතේ හැදුනහම අපි එන්නේ අපේ ගෙදරටනේ. කාට හරි අසනීපයක් වුණොත් එහෙම මුලින්ම මේක හෝටලයකවත් වෙන කොහෙවත් ඉන්න හම්බෙන්නේ නැහැ. අපි ගෙදරට තමයි එන්නේ. ඒ වගේ අපේ රටේ ශ්‍රමිකයන් තරුණයන් ඉගෙනගත්තු ගියපු අය මේ සියලු දේවල් පිටරටවල හිටපු කණ්ඩායම් ටක් ගාලා එන්න පටන් ගත්තා. ඒ දවස්වල උන්ට එන්න අවස්ථාව දෙන්නෙත් නැහැ එහෙම කියලා රට කළමනාකරණය කරගනිමින් අර අසංග මුලින්කෝ වගේ කළමනාකරණය කරන්න උන අපිට කොවිඩ් පාලනය කිරීම සම්බන්ධව වුන් මේ රටට එන එක. හැබැයි ඒක හරියට කරලා දැන් උන් රට යන වෙලාව. ඒතකොට પાස්පෝර්ට් හදන්න වෙනවා රට යන්න වෙනවා. දැන් මේ වෙනකොට තිවිච්ච තදබද ඉවරයි දැන්. අවුම් වෙලා තියෙනවා. හැබැයි අපි දැක්කද මාස කිහිපයකට ඉතා විශාල තදබදයක් තියෙනවා. ඒ තදබදේ වගේම පෝලිම් ගැන කතා කරා. අපිට ප්‍රියාල් පෝලිම් ටික මතක් කරලා දුන්න යහපාලන ආණ්ඩුව කාලේ ඊට කලින් මම මෙතන ඇවිල්ලා කතා කරලා තියෙනවා. මම හැබැයි ඉතා ගරු කරනවා අපේ සහෝදර දෙන්න ගැන. වෙනදා මෙතන ඇවිල්ලා කතා කරන මේ තරුණයේ තියෙන බලය කියලා මම විශ්වාස කරන්න ප්‍රියාල්. කතා කරන දෙයක් අහගෙන ඉඳලා ඒකට ප්‍රතිචාර දක්වන තරම් තරුණයෝ හික්මිලා තියෙනවා. මේ ප්‍රියාල්ට මතක ඇති මෙතන ඇවිල්ලා වැඩිහිටියෝ කියලා කියන සමහරක් අය කතා කරද්දී යමෙකුට අදහසක් ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ. හරියට කතා කරන්න දෙන්නේ නැහැ. ප්‍රියාල්ට මේක හොඳට අදහස දෙකින්ද අපි විශ්වාස කරනවා මේ තරුණයෝ දෙන්නත් අපි දෙන්න වගේම හොඳ තැනකට යන්නයි මේ තර්ක කරන්නේ. හොඳ දෙයක් කරන්නයි තර්ක කරන්නේ. නමුත් ඔවුන් ඉන්න තැන පිළිබඳව ඔවුන් ඉන්න පිළ පිළිබඳව මගේ පැත්තෙන් ගත්තාම මට පොඩි ගැටලුවක් තියෙනවා. ඒකින්ද ඔවුන් ඉස්සරහට ඔවුන්ගේ අදහස් වලදී තීරුම් කරයි.
තරුණයන් කියන කණ්ඩායම පාවිච්චි කරලා ඒගොල්ලොන්ව උපයෝගී කරගනිමින් 71ද 89ද දිගින් දිගටම ඔවුන්ව පාවිච්චි කරලා බලය ලබා ගැනීමේ අරමුණ ඇතිව ලංකාවේ තාරුණ්‍ය විනාශ කරපු කණ්ඩායමක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. එතකොට බුද්ධිමත් මේ වගේ තරුණයෙක් ඒකට සම්බන්ධ වෙච්ච එක ගැන පිළිබඳව තමයි මට තියෙන දුක තියෙන්නේ. මෙහෙම අවබෝධයෙන් හිතන්න පුළුවන්, අවබෝධයෙන් කතා කරන්න පුළුවන් කෙනෙකුට මෙහෙම දෙයක් ඇති වෙන්නේ කොහොමද කියන එක. ඌගේ තර්කවලදී ඌ පැහැදිලි කරලා දෙනවා. දැන් තියෙන ණයට කෑම, ඒ වගේම විකුණාගෙන කෑම. එහෙම නැත්නම් මේ විදියට ඒ කියන්නේ ණයටද අපි කන්නේ විකුණාගෙනද කන්නේ කියන එක මේ අවුරුද්දට දෙකට ඇති වෙච්ච දෙයක් නෙවෙයි. නමුත් මම පැහැදිලිව කියනවා ඒ කියපු කිසිම දෙයක් විකිණීමේ කාරණාවක් සිද්ධ වෙලා නැහැ අද වෙනකම්. අපේ ආණ්ඩුව සෞභාග්‍ය දැක්වෙපු වගේම කිසිම දෙයක් විකුණන්නෙත් නැහැ. ණය ගැනීමක් නෙවෙයි දැන් සිද්ධ කරන්නේ. යම් යම් අවස්ථාවලදී ණය ගැනීම සිද්ධ වුණා මම ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ එන්නත් ගේන්න සිද්ධ වුණා මේ දේවල් වලදී යම් අවස්ථාවලදී අපිට මූල්‍යමය පහසුකම් බව ගන්න සිද්ධ වුණා. නමුත් පිරාල් අපිට පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. එරංග වැලියන්ගේ කලින් කිව්වා වගේ කොහොමද මේ මූල්‍ය තත්ත්වයන් ටික කළමනාකරණය කරන්නේ? අපි ලෝන් එකක් ගත්තා ගෙවගෙන බලන පොඩි ස්ට්‍රක්චර් කරගන්නවා රීස්ට්‍රක්චර් කරනවා කියලා කියනවා. නැවතවතාව කොහොමද මේක සංවිධානය කරලා කරන්න කියන කාරණාවල් ටික රජය කරලා පෙන්නලා තියෙනවා. අපිට මතකයි විපක්ෂයේ කණ්ඩායම් කිව්වා තරුණ විදිහට නම් තරුණයෝ මේ ගැන කෑ ගැහුවේ නෑ. 18 වෙනිදාට මේ රටේ වැටෙනවා කිව්වා. මුකුත් කරගන්න විදියක් නෑ කිව්වා. පෝලිං ඉවරයි කිව්වා. ලයිට් කරුවලේ කො ඉන්නේ නේ දිගින් දිගටම. මේවා කියලා තිබ්බා. ඊට පස්සේ මේක දිගින් දිගටම ප්‍රියාල් ජනතා විමුක්ති පෙරමුණේ සමහර කණ්ඩායම් සහ නායකයා ඇතුළුව සමගි ජන බලවේගයේ සමහර කණ්ඩායම් එකතු වෙලා කියන්න පටන් ගත්තා, කැම්පේන් එකක් කරන්න පටන් ගත්තා. මිනිස්සුගේ ඔළුවල් වලට දැන් රට ඉවරයි කියලා. හැබැයි එහෙම උනේ නෑ ප්‍රියල්. මේ රට එහෙම රටක් නෙවෙයි. සහ මේ බාර දීලා තියෙන්නේ බුද්ධිමත් පක්ෂයකට. මං කියන්නේ සියලුම දෙනා හරියටම වැඩ කරනවා කියලා. එහා මෙහා වෙන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් තමයි තර්ක කරන්නේ, කෑ ගහගන්න. අපේ ඇතුළත අපේ ප්‍රශ්න තියෙනවා තර්ක කරගන්න. හැබැයි ඒක ප්‍රජාතන්ත්‍රවාදී විදියට. අපි එළියට අවිල මේ දේවල් කෑ ගහන්න යන්නේ නැහැ. ඒකෙදි විශේෂයෙන් මතක් කරන්න කැමතියි තරුණයන් වෙනුවෙන් අපේ මාතෘකාව තරුණයන් හින්දාමයි මම මේ ගැන කතා කරන්නේ. තරුණයන් වෙනුවෙන් කරන තියෙන වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට අද වගේම තරුණයන්ට ඉතාමත්ම සුරක්ෂිත අනාගතයක් මේ රටේ ඇති වෙනවා කියන එක අපිට සපත කරලා කියන්න පුළුවන්. ඉස්සරහට අසංක එකින් එක කියයි මොකද්ද මම මේ කියන එක කියලා අපි සැලසුම් ගත කරලා තියෙන ප්‍රියල් මේ වැඩසටහනෙන් ප්‍රියල් ඉතාමත්ම හොඳ දෙයක් කරනවා. තරුණයන්ගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා අපි අඳුනගෙන ඒ වෙනුවෙන් මේ රජය මොනවද කරලා තියෙන්නේ. ප්‍රියල් දැනට මාධ්‍ය ගත්තත් ප්‍රවෘත්ති ගත්තත් බොහෝ නාලිකාවල මම කියන්නේ ඔබට ඇඟිලි දික් කරන බොහෝ නාලිකාවල ප්‍රවෘත්ති වල පෙන්වන්නේ අඬන කෑල්ල හරි නැති කෑල්ල හරි තමයි. කවදාවත් මේ ආණ්ඩුව වැඩක් කරලා තිනවා, මේ දරුවන්ට වැඩක් කරලා තිනවා, තරුණයන්ට වැඩක් කරලා තිනවා කියන හොඳ කෑල්ල ප්‍රවෘත්ති වල පෙන්වන්නේ නැහැ. මොකද විකුණ ගන්න අමාරු වෙන එක. ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් අපි අපේ රටම තමයි පල්ලෙහාට ඇදලා ගන්න. මේගොල්ලෝ ආණ්ඩුව වටන්න ඕන එකට රාජ්‍යයක් වටන්න හදනවා. ආණ්ඩුව කියන්නේ මොකද්ද, රාජ්‍ය කියන්නේ මොකද්ද කියලා අසංග පැහැදිලි කරලා දෙයි. අපි යලිත් සමගි ජන බලවේගයේ දෙසට හැරෙන්නේ නීතිඥ රන්ද වැලියන්ගේ. දැන් විශේෂයෙන් මතු කරන කාරණාව තමයි ඇත්තටම විපක්ෂය කිව්වනේ මේ පහුගිය මාසේ 18 වෙනිදා වෙනකොට නැත්තම් මේ අලුත් පාර්ලිමේන්තුවේ සැසිය ආරම්භ කරනවා වෙනකොට නැත්නම් ආරම්භ වෙද්දි රට වැටලා තියෙයි, එතනින් එහා රට බංකොලොත් වෙනවා, ලෝකයේ රට බංකොලොත් රාජ්‍යයක් හැටියට නම් කරාවි කියලා. ඒත් එහෙම නැහැ. පියාල් මම මේ රටේ ජනතාවගෙන් අහන්න කැමතියි මේ වෙන විට රටේ ජනතාවට Tamanට සල්ලි තියෙනවා කියලා Tamanට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්ද? පියාල්ට පුළුවන්ද ගෙදර බිරිඳ කිව්වහම ගෑස් එක ඉවරයි කියලා ගෑස් එක ඕනලට ගන්න? කිරිපිට්ටි කෝන්ලට ගන්න පුළුවන්ද? සිමෙන්ති කොට්ටයක් කෝන්ලට ගන්න පුළුවන්ද? අපේ බුද්ධික සහෝදරයෙක්ව කිංස්බරි හෝටලේ සම්බන්ධව. ඉතාමත් හොඳයි. ඒ වගේ අපිට දවසට කෝල් 10 15 එනවා. අනේ මහත්තයෝ පුළුවන් නම් සිමෙන්ති කොට්ට 10ක් හොයලා දෙන්න. පුළුවන් නම් ගෑස් ටැංකියක් හොයලා දෙන්න. පුළුවන් නම් අපේ දරුවන්ට නෝ කිරිපිට්ටි එකක් හොයලා දෙන්න. ඕක තමයි අද අපේ රටේ තත්ත්වය. ඒත් එක්කම ප්‍රියාල් මේක අපේ ආණ්ඩු පක්ෂයේ සහෝදරයෝ කියන්න උත්සාහ කරනවා ජාත්‍යන්තරයේ මේ විදිහම තමයි ලෝකෙත් මේ විදිහම තමයි නිසා ලංකාවට කියලා කරන්න දෙයක් නැහැ කියලා. ඒතර අපේ ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මොකද්ද? විදේශ විනිමය ප්‍රශ්නේ. ඒතර කොරෝනා කාලේ අනෙක් රටවල් විදේශ විනිමය කොහොමද වර්ධනය වුනේ? අපේ රටේ බිලියන 7.6ට තිබ්බ එක දැන් බිලියන 1.5ට අඩු වුණා. ඉන්දියාවේ මොකද උනේ කොරෝනා කාලේ? බිලියන 463ට තිබ්බ එක බිලියන 635 දක්වා වර්ධනය වුණා. පාකිස්තානයේ බිලියන 16ට තිබ්බ එක බිලියන 24 වුණා. බංග්ලාදේශයේ බිලියන 32ට තිබ්බ එක බිලියන 45 වුණා. ජපානයේ බිලියන 1322ට තිබ්බ එක 1405 වුණා. ඇෆ්ගනිස්තානයේ බිලියන 8.5 තිබ්බ එක බිලියන 9.7 වුණා. මාලදිවයිනේ මිලියන 760 තිබ්බ එක 979 වුණා. නේපාලයේ බිලියන 8.5 වෙච්ච එක බිලියන 11.1 වුණා. ඒ නිසා ප්‍රියාල් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොරෝනා වල විතරක් නෙමෙයි. කළමනාකරණය හා පරිපාලනය තමයි මෙතන බරපතලම ගැටලුව තියෙන්නේ. සරල උදාහරණ ටිකක් කියන්නම්කෝ.
මේ රටේ රාජ්‍ය ආදායමෙන් 130ක් අහිමි කරගත්ත 2019 කෝටිපතියන්ට බදු සහන ආධාර දීලා. දැන් මම දැක්ක ආණ්ඩු විපක්ෂයේ සහෝදරයෙක් කියන නෑ මේ අපේ මේ රටේ සාමාන්‍ය ජනතාවට තමයි මේ සහනේ ලබා දුන්නේ කියලා. මට කියන්න ප්‍රියාල් කොයි බඩුවද කොහෙද අඩු වෙලා තියෙන්නේ කියලා. කොහෙද අඩු වෙලා තියෙන්නේ කියලා. වැට් කියලා කියන්නේ බාණ්ඩ හා සේවා මත අය කරන බද්ද. ඒක කෝටිපතියන්ට කොහොමද කියලා මේ අහන්න හරි මට කියන්න කොහෙද හරි මේ අහන්න උත්තර දෙන්න සරල උදාහරණයක් කියන්නකො ප්‍රියල් මේ ආපු ප්‍රශ්නෙට මේ විදිහට තමයි සීනි වල ওই බද්ද අඩු කරේ. හරිද? දැන් මොකද උනේ සීනි මිල කොහෙද ලංකාව අඩු වෙලා තියෙන්නේ මට කියන්න බලන්න. ඒ වගේම තමයි ලංකාවේ ඕනෑම හෝ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න හෝ පිටරටින් ගේන්නේ කෝටිපති ව්‍යාපාරිකයෝ. ඔවුන් මේ බදු සහනේ ආණ්ඩුවට ගෙවන්න නැතුව ලබා ගත්තා. හැබැයි ඒක ලංකාවේ සාමාන්‍ය ජනතාවට ලබා දුන්නේ නැහැ. ඒ නිසා තමයි රටේ සමස්ත ජනතාව උඩ පැන කෑ ගහලා කිව්වේ සීනි මිල අඩු වෙලා නැහැ කියලා. හාල් මිල අඩු වෙලා නැහැ කියලා. කිරිපිටි වල මිල අඩු වෙලා නැහැ කියලා. ගෑස් වල මිල අඩු වෙලා නැහැ කියලා. යකඩ වල මිල අඩු වෙලා නැහැ කියලා. සිමෙන්ති වල මිල අඩු වෙලා නැහැ කියලා. අද ප්‍රශ්නේ තියෙන්නේ මිල වැඩි වුණත් මිල දීලා ගන්නවත් ඒ බඩු නැහැ. අද මේ රටේ හාල් වල මිල තීරණය කරන්නේ මෝල් හිමියෝ. සිමෙන්ති වල මිල තීරණය කරන්නේ සිමෙන්ති කියන මිනිස්සු. ගෑස් වල මිල තීරණය කරන්නේ රිට්‍රෝ සමාගම අනිත් සමාගම. මේ රටේ සමස්ත භාණ්ඩ වල මිල තීරණය කරන්නේ අදාළ කළුකඩ මුදලාලි. බේකරි සංගමයේ තමයි පාන් වල මිල තීරණය කරන්නේ. මේ කියන විතර වැට්ටෝ වෙනවෝ බද්දක් අඩු වෙලා මේ රටේ ජනතාවට භාණ්ඩ වල මිල ගණන් අඩු වෙලා තියෙනවා. ජනතාව පෝලිං වල අඬන්න කෑ ගහන්නේ නැහැ. ඒ නිසා ප්‍රියාල් මේ රටේ ජනතාව තවදුරටත් රවට්ටන්න යන්න එපා. ඒ විතරක් නෙමෙයි. තවදුරටත් දැන් මොවුන් කියන පරිපාලනයේ වැරද්දක් නැත්තම් අර ඩොලර් මිලියන 6.9ක් අසූචි නෞකාවට ගෙවන්නයි තීන්දුව කරේ. ඇයි මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙද්දි එක දිනකින් කිව්වේ කාබනික වගාව කරන්න කියලා? ඇයි මේ රටේ ගොවි ජනතාවේ ගොවියෝ ඉතිහාසයේ පළවෙනි වතාවට පඹේ පුච්චර තත්ත්වයට පත් කරේ? ඇයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇමතුමා ඇවිල්ලා කියන අවුරුදු 32ක දේශපාලන ජීවිතය අවසන් කියලා? අද කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලාස් වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරු 5 දෙනෙක් මේ වෙනට පත් කරලා තියෙනවා. මේ රටේ බහුතරයක් සභාපතිවරු ලේකම්වරු අයින් වෙලා තියෙනවා. මීට සද්දයකට පෙර ජනාධිපතිතුමා අලුත් අවුරුද්දේ මාධ්‍යවේදීන් කැඳවල කිව්වා මේ රටේ අමාත්‍යාංශ ලේකම්වරු සභාපතිවරු සම්පූර්ණයෙන් අසාර්ථකයකට මම නෙමේ වක් කියන්න ඕන ඔවුන් වක් කියන්න ඕන කියලා. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පොලේ යන්නේ නැතුව කඩේ ගියා කියලා ඔහුගේ අමාත්‍යාංශයේ අයින් කළා දැම්මා. විමල් වීරවංශ මැතිතුමා උදේ ගම්මන්පිල මැතිතුමා වාස්තේව නානායක්කර මැතිතුමාට අද කැබිනට් මණ්ඩලයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න වෙලා තියෙනවා. පොහොට්ටුවේ 4 වෙනියට මන්ත්‍රී වෙච්ච විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට අද මුදල් ඇමතිවරයාට මේ මුදල් ඇමතිකම දරා ගන්න බලයක් නැහැ කියලා අධිකරණයට යන්න වෙලා තිනවා. මේක තමයි රටේ තත්ත්වය ප්‍රියල්. ඒ නිසා මේ තරුණ සහෝදරයෝ දෙන්න එකට වක් කියන්න ඕනේ නැහැ. උන්ට කරන්න දෙයක්කුත් නැහැ. මේකට සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ මේ පාලනය, මේ පරිපාලනය හා පාලනයේ වැරදි නිසා තමයි අද අපේ රටේ අහිංසක මිනිස්සු දුක් විඳින්නේ. ඒ විතරක් නෙමෙයි මෙතුමා කිව්වා වගේ අපේ රංග සහෝදරයා කිව්වා වගේ අර බිත්තිවල චිත්‍ර ඇඳපු පුරන් කුඹුරු අස්වද්දපු තරුණයෝ අද පාස්පෝර්ට් පෝලිං වල ඉන්නේ. ඒ නිසා ඔවුන් යන්නේ රට අතහැරලා ගිහිල්ලා රස්සාවක් කරන්න නෙමෙයි. රට සදහටම අතහැරලා ගිහලා කොහේ හරි ගිහලා නිදාසේ හුස්ම අරගෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගන්න. මේක තමයි අද අපේ රටේ තත්ත්වය. ඒ නිසා මට මොවුන් කියන දේ විවේචනය කරන්න, මොවුන්ට මං කියන දේ විවේචනය කරන්න පුළුවන් ප්‍රියල්. හැබැයි මේකට ඒ තුලින් ප්‍රශ්නෙට විසඳුම් ලැබෙන්නේ නැහැ. මොකද ඒ විසඳුම් ලබා ගන්න පුළුවන් තත්ත්වක නෙමෙයි අපි ඉන්නේ. මුලින්ම ප්‍රියල් මේ රට පාලනය කරන පුද්ගලයෝ මේ ලෙඩේ මොකද්ද කියලා අඳුර ගන්න ඕනේ. ලෙඩේ ඇඟේ පිළිකාවක් තියෙද්දි ඒක ඔලුව කැක්කුමක් කියලා අඳුරගෙන ඒකට බෙහෙත් දෙන්න ගියොත් එහෙම පිළිකාව උඩ දිනුන ලෙඩා මැරෙනවා. අන්න ඒක තමයි මේ රට රද්දා වෙන්නේ යන්නේ. ඒ නිසා සාමූහිකව අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ රටේ ප්‍රශ්න ටික ඇත්තටම අඳුරගෙන අවුරුදු 3ක හෝ 5ක පොදු වැඩපිළිවෙල සකස් කරගෙන ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේ සාමූහික ප්‍රයත්නයක් අපි දැබිය යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපි කාලය අවසන්. අපි ඊළඟ වටේ තුල අනිවාර්යෙන් ප්‍රශ්න යොමු කළ ඒකට පිළිතුරක් ලබා ගමු. අසංකරන්දනේ ඔබට අවස්ථාව ලැබෙන්නේ විශේෂයෙන්ම දැන් මතු කරන කාරණාව තමයි අර ඔබ කිව්වා වගේ වැඩබද්ද අඩුවීමෙන් බාණ්ඩවල මිල අඩුවීමක් ජනතාවට දැනෙන්න සිද්ධ වුණාද? ජනතාවට ඒ වාසිය ගියාද ඇත්තටම? වැට්බද්ද අඩු කරලා මාස කීයක් ඇතුළත රට වහනවද? ඔව්. මම අනිත් පැත්තට අහනවා. මාස දෙකක් යනකොට තුන්වෙනි මාසේ මැද සතිය වෙනකොට අපිට රට වහන්න සිද්ධ වෙනවා. රටේ රාජ්‍ය යන්ත්‍රණය ඇතුලේ ඉන්කම් අහිමි වෙනවා. මම ඒක ඉතාම පැහැදිලිව සඳහන් කරා. දැන් එකපාරට ට්‍රැක් එක පැන්නනේ. දැන් අපි කතා කරගෙන ආවා ලෝක ආර්ථිකයේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ලෝකේ උද්දමනේ වැඩි වෙලා. බාණ්ඩ මිල වැඩි වෙලා. ඒ නිසා තමයි බාණ්ඩ ගණන් ගිහිල්ලා තියෙන්නේ. මේ මල් ළඟ තියෙන මේ සිටියම සමීප රූපයක් ගන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතනවා ගන්න පුළුවන් වෙයි කියලා. මේ සටහනේ 2011 අවුරුද්ද වෙනකොට ලෝකේ බාණ්ඩ මිල ඉහළම අධිරකට යනවා. ඒකට හේතු වෙන්නේ 2011 අවුරුද්ද වෙනකොට මේ වග්ගෝපට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා නම් 2011 අවුරුද්ද වෙනකොට බාණ්ඩ මිල ඉහළම තැනකට යනවා. යන්නේ 2008 ආර්ථික අර්බුදයත් එක්ක.
යම්කිසි ආකාරයකට ඒක සමනය වෙන්නේ 2015 අවුරුද්දේ. යහපාලන කාලේ ගෑස් මිල යම්කිසි ප්‍රමාණයකට අඩුයි, පෙට්‍රල් මිල අඩුයි. මෙහෙම සාකච්ඡාවක් තියෙනවා. මේක මේ යහපාලන ආණ්ඩුවේ තියෙන දක්ෂතාවයක්, හැකියාවක් ඒක නිසා වෙච්ච දෙයක් නෙවෙයි. 2015 සිට 2020 දක්වා ලෝක ආහාර මිල, ලෝක භාණ්ඩ මිල පහත තියෙන්නේ. මේ ලෝක වසංගතයත් එක්ක මේ කෙලිමුඩ නගිනවා. ඒකේ ප්‍රතිඵලය හැටියට තමයි භාණ්ඩ මිල ඉහළ ගිහලා තියෙන්නේ. දැන් අපි සාමූහිකව මේ වගකීමෙන් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ඕන කියන සාකච්ඡාව කරන අතරෙම භාණ්ඩ නැහැ, භාණ්ඩ මිල වැඩි කියලා කෑ ගහනවා. මේ ලෝක තත්ත්වයත් එක්ක අපි ගනුදෙනු කරමින් ඉන්නේ. ලෝක වසංගතයක් එක්කින් හරි. ඔබ පැහැදිලි කිරීමට එකතු කරන්න යමක් මම මේ එකතු කරන්න දැන් විශේෂයෙන්ම එරන්දපත කරපු කාරණාවත් එක්ක දැන් ඔය බඩුමිල පිළිබඳ ඔය ප්‍රශ්නේ ඔබගේ තර්කය අප පිළිගන්නවා. අපි පිළිගන්න කලේ තර්කය අපි තවදුරටත් ඉදිරියට අරන් යමු. දැන් අපි විශේෂයෙන්ම ඩොලර් සංචිත පිළිබඳ අදහසට ආවට පස්සේ මේ වසංගතයත් එක්ක අපේ කලාපය අනිත් රටවල් ඔක්කොම ඩොලර් සංචිත වැඩි වෙලා ඇයි අපේ හරි. මම මේ කාරණේ සම්බන්ධව පැහැදිලිව කතා කරන්නම්. ඒ රටවල් වල නිෂ්පාදන ආර්ථිකය සහ සේවා සැපීම සම්බන්ධ ක්‍රමවේදාත්මක සැලසුම් තිබුණා. 1977 මේ එරන්ද මන්ත්‍රීතුමාලාගේ පූර්වජ පක්ෂය එක්සත් ජාතික පක්ෂය යනවා කෙලින්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තියකට. අපිට සැලසුමක් නැහැ. අපි සියලු දේවල් වලින් අපේ රටේ භාණ්ඩ වලින් 30% අපනයනය කරද්දී 70% කාණයනය කරනවා. එතකොට ආනයනය නිසා අපේ තියෙන ඩොලර් සංචිත එළියට යනවා. භාණ්ඩ මිල දී ගන්න අවශ්‍ය වෙනවා. එතකොට අපිට සේවා අපි කිව්වා අපි ඩොලර් හොයන ප්‍රධාන ක්‍රම දෙකයි. මගේ කලින් කතාවේදී මම කිව්වා ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. මේ ක්‍රම දෙකෙන් එහාට ඩොලර් හොයන ක්‍රම හදලා තියෙනවා. දැන් විදුලිය කපනවා කියලා එරන්ද වැලියන්ගේ සහෝදරයා කතාව පටන් ගන්නකොටම කිව්වා. 2014 ඉඳන් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරපු එක බලාගාරයක් කියන්නේ. ක්‍රමානුකූලව ජනගහනයේ අවශ්‍යතාවයන් වැඩි වෙනකොට ජනගහනයේ අවශ්‍යතාවයන් වැඩි වෙනකොට විදුලි සැපම වැඩි කරන්න සිද්ධ වෙනවා. අපි 2005 අවුරුද්දේ ඉඳන් ඉතාමත්ම ක්‍රමානුකූල බලශක්ති සැපයුම් සකස් කරනවා. නමුත් 2014 පස්සේ මේ සියලු සැලසුම් අයින් කළා දානවා. සැලසුමක් නැතුව බිහිවෙන රජයක්. දැන් වර්තමානයේ මේකත් එක්ක තමයි බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙන්නේ. පුනර්ජනනීය බලශක්ති නිර්මාණය කරන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා තිබුණා නම්, සෝලා පාර්ක් ටික හරියට ගිහිල්ලා තිබුණා නම් මේ රටේ මේ වෙනකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. අපිට අලුතෙන් හිතලා අලුතෙන් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා වර්තමානයේ. වර්තමාන රජය පුනර්ජනනීය බලශක්තිය සඳහා අමාත්‍යවරයෙක් පත් කරලා තියෙනවා. මේ කාරණාවත් එක්ක මම එනවා අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය මේ වගේ කාර්යයන් සම්බන්ධව අපේ රජය මොකද්ද කරන්නේ කියන කාරණේට. අපි දන්නවා බැසිල් රාජපක්ෂ මහත්තයාට අපූර්වට ගෙදරට වෙලා ඉන්න තිබුණා. මට චූට්ටක් මාට මේ අර ඔබ මතු කරපු ප්‍රශ්නෙට මං චූට්ටක් අහන්නේ දැන් අර කිව්වනේ බඩු මිල සියල්ලම වැඩි වෙලා තියෙන ලෝක ආර්ථික තත්ත්වෙත් එක්ක කියලා. එතකොට දැන් අපේ රටේ ගත්තොත් එහෙම කෘෂිකාර්මික පූර්ව වශයෙන් ලෝක ආර්ථිකය කියන කාරණේ විශාල සාධකයක්. නමුත් එකම සාධකය නෙවෙයි. මගේ කාලේ සම්බන්ධව කෘෂිකාර්මිකයට අදාළව දැන් පොහොර ප්‍රශ්න සහ කෘෂිකාර්මික ගැන අපි එළවලු, හාල් ඒවත් ඔක්කොම වැඩි වෙලා තියෙනවනේ. එතකොට ඒක වැඩි උනේ ලෝක ආර්ථික ප්‍රශ්නෙත් එක්කද? අනිවාර්යෙන්ම ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට භාණ්ඩයක මිල වැඩි වෙනවා. ඒක සාමාන්‍ය සිද්ධාන්තයක්. ඔව් ඉතින් ඒකයි මේකයි මොකක්ද සම්බන්ධය? ඉල්ලුම වැඩි වෙනවා. ඔව් හරි. ඊට පස්සේ නිෂ්පාදනය සම්බන්ධව පිරිවැය වැඩි වෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වෙන ලංකාවේ එළවලු කන ප්‍රමාණය වැඩි වුණාද වා කියන විදිහට? එළවලු කන ප්‍රමාණය වැඩි වීමක් නෙවෙයි. නිෂ්පාදනය සම්බන්ධ අඩුවීමක් තියෙනවා. අපි තාම පැහැදිලිව කාබනික වගාව සම්බන්ධව නිෂ්පාදනය අඩු වුණේ කොහොමද? නිෂ්පාදනය අඩු වෙන්න හේතු වෙලා තියෙනවා රජය ගත්ත ප්‍රතිපත්ති එක්තරා ආකාරයකට. ඒක එතකොට කොවිඩ් එක්ක සම්බන්ධයක් නැහැ නේ? කොවිඩ් එක සම්බන්ධයක් නැහැ. රයිට් මට ඉතරයි ඕනේ. ඕකේ ඕකේ. මේ කාරණාව පැහැදිලි කරගන්න. මේ සියලු කාරණාවන් විවේචනය කිරීම කියන කාරණේ එහාට කියලා ප්‍රතිපත්තියක් අනුව ජනතාව අනුමත කර ප්‍රතිපත්තිය 103 ප්‍රතිපත්තිය නෙවෙයි. රටේ ජනතාවගෙන් 50කට වැඩි ජන ප්‍රමාණයක් 60ක් අනුමත කර ප්‍රතිපත්ති ප්‍රකාශන අනුව කාබනික වගාව රජය යන්නේ. මගේ කාලේ මට අවශ්‍යයි. පැහැදිලි කරගන්න අපි අවසන් කරන්න අවශ්‍යයි. මගේ කාලේ මට ලබා ගන්න අවශ්‍යයි. අපි දන්නවා 2022 අයවැයෙන් 2022 අයවැයෙන් අධ්‍යාපනය සම්බන්ධව වාර්තාගතව අපේ රටේ මුදල් වෙන් කිරීම සිදු කරන්න බැසිල් රාජපක්ෂ මහත්තයාට පක්ෂයේ බලය තියාගෙන අවශ්‍ය සියලුම බලය සුඛවිහරණය භුක්ති විඳගෙන ඉන්න පුළුවන්. මේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක ආර්ථික කටයුතු සම්බන්ධ බාර ගන්න මුදල් අමාත්‍යාංශය බාර ගන්න අවශ්‍යතාවයක් නැහැ. එතුමා මේ කාරණාවට මැදිහත් වෙලා තියෙන මේ සමස්තය සකස් කිරීමේ අරමුණ ඇතුව. එතකොට ඒකත් එක්ක අධ්‍යාපන සංවර්ධනය සම්බන්ධ මෙච්චර ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවේ අපි බිලියන 157.6ක් වෙන් කරනවා. මේ බිලියන 157.6 වෙන් කරන්නේ අපි දන්නවා ෆූටා වලින් කිව්වා 100%ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා. සමස්ත අයවැයෙන් 108ක ප්‍රමාණයක් අධ්‍යාපන සංවර්ධනය සම්බන්ධව අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධව මෙතනින් බිලියන 135ක් වෙන් කරන්නේ. මේක වාර්තාගත අගයක්. එතකොට ඒ ඇරුණාම අපි සතුටු වෙනවා අපේ තරුණ අමාත්‍යවරු පිළිබඳව අපි විශ්වාසය තියලා තියෙනවා. ඒ අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ පිළිබඳව සැලකුවා. මේ කාරණාවන් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් ඉදිරියට. විශේෂයෙන්ම සඳහන් කරන්නේ තරුණයා පිළිබඳව කතා බහට එනවා නම් අපි තරුණයාට අනාගතය සකස් කර ගැනීමට අවශ්‍ය කරන වාතාවරණය මොන වගේ විදිහට සකස් වෙන්න ඕනද? ඒ සකස් කරන්න තියෙන පදනම තුල මිසක් අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැතුව
අනවශ්‍ය නොගැලපෙන විවේචන තුළ ඉඳලා තරුණයාගේ අනාගතය පිළිබඳව කතා කරන්න අපිට හැකියාවක් නැති වෙයි. ස්තුතියි ඔබට රංගදාන් විශේෂයෙන් වතුන කාරණාව නන ඔවුන් වඩාත් හොඳින් පැහැදිලි කරමින් කියන්නේ ඇත්තටම කොවිඩ් අර්බුදයත් එක්ක අපි කිසියම් ආකාරයක ආර්ථික වශයෙන් ගැටලු ටිකකට මුහුණ දුන්නේ නැද්ද? මෙහෙමයි ඒ කියන්නේ ලෝකෙ පුරා ආපු කොවිඩ් වසංගත තත්ත්වයක් තියෙනවා. ඒක අපි පිළිගන්නවානේ. එතකොට ඒ කොවිඩ් වසංගතය ඇතුලේ අපි දැක්කා ඒ කියන්නේ දැන් මේ කියන්නේ මීට සති දෙකකට ඉස්සෙල්ලා ආණ්ඩුවේ වාර්තාවලට අනුව කොවිඩ් යම් පාලිත තත්ත්වයක තිබුණේ. නමුත් දැන් ආයේ නැවත සංවාදයක් එනවා කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා කියලා. ඒකෙන් අපි කියන්නේ අපි අපේ කියන්නේ ජීවිත පිළිබඳ. හැබැයි අපි දැක්කා කොවිඩ් පාලනය කරන්න ගිහිල්ලා මේ ආණ්ඩුව කොහොමද වැඩ කරේ? ඊළඟට ප්‍රශ්නයක් අහනවා. ඔබ පිළිගන්නවද ලෝකේ මේ වෙනකොට තුන්වෙනි තැනට සාර්ථකවම එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙච්ච රට ලංකාව කියලා? මෙහෙමයි. මට ඔබ පිළිගන්නවද නැද්ද? නෑ. මම පිළිගන්නේ නෑ. ලෝකේ තියෙන වාර්තාව ඔබට අදාළ නෑ. නෑ. මොකද මේ එන්නත් වැඩපිළිවෙල නෙමෙයි. එතකොට මට තියෙන ප්‍රශ්නේ දැන් මේකේ ඊටමත් කීප දෙනෙක් කොරෝනාව වසන්තයක් බවට පත් කරගත්ත නෑ නෑ කොවිඩ් නෑ නෑ පාලනය කරගන්න ඕනේනේ. ඒ සම්බන්ධව රජය ගෙන ගියා එන්නත් කරන වැඩපිළිවෙලක් ඒක සාර්ථකද නැද්ද? දැන් ඔයා එක ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්න ගොඩක් අහලා මගේ වෙලාව තරම ඔයා කියනවාද? අසාර්ථකද නැද්ද? නෑ මං අහනවා මගේ වෙලාව නෑ මගේ ප්‍රශ්නේ ඔව් නැත උත්තරයක් දෙන්න බෑ. රජය ගෙන ගියා එන්නත් කරන වැඩපිළිවෙලට සාර්ථකද අසාර්ථකද? දැන් මං ඔයා කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. ඔව් උත්තර දෙන්න ඕනේ. ඒක තමයි මේ වටේ ස්වභාවය. නෑ ඒක තමයි මට මගේ උත්තරේ දෙන්න. අසාර්ථකද නැද්ද? හරි. ඒකට ඒ කාලය ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා. අපිට තියෙන දේ තමයි මේ මම පැහැදිලි කිරීම කියන්නේ දඟලන්න දෙයක් නෑ මේ පැහැදිලි කිරීම කරද්දිත් මම කිව්වා මේ මොහොතේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ සහෝදරයා අසාර්ථකද සාර්ථකද? දැන් මං කියන්නද ඔයා කියනවා මම මේ සරල ප්‍රශ්නයක් ක්‍රියාල් මම අහන්නේ. ඔබට අසාර්ථකයි කියලා කියන්න පුළුවන් අවශ්‍ය. මට හිතෙනවා අර මේ ඔබේම සගයාගේ පැත්තෙන් අර කතා කරපු විනයක් තිබ්බනේ ඒක චුට්ටක් ඔයා හැදුවා නම් මට හිතෙන පොඩ්ඩක් විතර ලස්සන වෙයි කියලා. නෑ අපි ඉස්සරහ. හරි. මේකේ පළවෙනිම දේ තමයි කොවිඩ් ප්‍රශ්නේදී අදාළව තියෙන දේ තමයි ඔව් කොවිඩ් මේ මොහොතේ අදාළව යම් පාලිත තත්ත්වයක් තියෙනවා. හැබැයි අපිට ඉතිහාසයේ විවේචනයක් තියෙනවා මේ ආණ්ඩුව කොහොමද කොවිඩ් වසන්තයක් බවට පත් කරගත්තේ කියලා. කියන්නේ වසංගතයක් බවට පත් වෙලා තියෙදි වසන්තයක් බවට පත් වෙලා තිබුණ එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මට මෙතන මේ විශේෂම අපි තරුණගේ පිළිබඳ සාකච්ඡාවක් අපි යන හින්දා මම පියාල් කැමතියි මේකේ විශේෂම ආණ්ඩු පක්ෂ නියෝජනය කරන පාර්ශවයන් දෙකක් ඉන්න නිසා මෙන්න මේ ගැටලුව යම් ඒ කියන්නේ විවේචනයකට වඩා මේක සාධාරණ ලෙස විසඳන්න කියන මැදිහත් වීම කරන්න. එකක් තමයි මේ මොහොත වෙද්දී අපි දන්නවා ලංකාවේ අපේ විශේෂයෙන්ම දූ දරුවන්ගේ නැනස පාදන ප්‍රධානම ප්‍රවාහය තමයි ගුරුවරු. එතකොට ලංකාවේ විද්‍යාපීඨවල මේ වෙලාව විශේෂ ගැටලුවක් තියෙනවා. මම ඊටම සාධනීය ලෙස ආණ්ඩු පක්ෂේ ඉන්න දෙන්නට මේක මතු කරන්න මේක මේ විසඳන්න මැදිහත් වෙන්න කියලා. මොකද දැන් අපි දන්නවා ලංකාවේ විද්‍යාපීඨ තියෙනවා 19ක්. ඒ 19න් පහුගිය කාලේ කොවිඩ් ගැටලුව නිසා ප්‍රශ්නයක් ආව ඇවිල්ලා ඒවා කොවිඩ් මධ්‍යස්ථාන බවට පත් වුණා. ඒ කොවිඩ් මධ්‍යස්ථාන බවට පත් වුණාට පස්සේ ඒ විද්‍යාපීඨවල හිටපු තරුණ තරුණියන් ඒ බඩු භාණ්ඩ ටික තමන්ගේ හොස්ටල් ඇතුලේ බාර දීලා ගියා. හැබැයි මේ ජනවාරි මාසේ 15 වෙනිදා නැවත ඔවුන්ට එන්න කියලා දැනුම් දීලා තිබ්බා. ඔවුන් යනවා විද්‍යාපීඨවලට බඩු ටික ගන්න. එතකොට මේ විද්‍යාපීඨ සියල්ලම තිබුණේ හමුදාව බාරේ. මේ ඡායාරූප සියල්ලට මම වක් කියනවා මේ කැමරාව මට පුළුවන් නම් දෙන්න. මේකේ තියෙන්නේ එතකොට තමන් මේ ආරක්ෂා සහිතව බඩු තිබිච්ච ඒවා සියල්ලම විනාශයටපත් කරලා තියෙනවා. එතකොට ඒක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේවා සියල්ලම හමුදාවෙන් බාරගෙන මේ කොවිඩ් මධ්‍යස්ථාන බාරව දුන්නේ හමුදාව. නමුත් දැන් වෙලා තියෙන දේ තමයි ඊට පස්සේ නැවත 15 වෙනිදා එන්න කියනවා. එන්න කිව්වට පස්සේ ඒ දරුවන් කියන දේ තමයි දැන් මේ බඩු නැවත අරගෙන එන්න කියලා කියන්නේ විද්‍යාපීඨ ඇතුළට. හැබැයි මේ බඩු අරගෙන එන්න විදිහක් නැහැ. මොකද සාමාන්‍ය රුපියල් 60000ක් දැන් තියෙන උද්දමන තත්ත්වයට නම් 80000ක් බවට පත් වෙලා තිබ්බා. හැබැයි ඊට පස්සේ අපිත් ඒ වගේ විද්‍යාපීඨවල මේ ශිෂ්‍ය තරුණ තරුණියොත් මැදිහත් කරා මේ විද්‍යාපීඨ පටන් ගන්න එපා කියලා නේ. මේක විධිමත් සාකච්ඡාවක් කළා සෞඛ්‍යමය කාරණා මත මේ අදාළ කරන ක්‍රියාවලිය දැනුවත් කිරීමක් ඉදිරි කරන්න කියලා. මේ බලධාරීන් සත්ත 5කට ගණන් ගත්තේ නැහැ. ගණන් ගන්න නැතුව අනිවාර්යෙන් 15 පටන් ගන්න කියලා මේක දැන් පටන් ගත්තා. අද හොයලා බලන්න මම මේ සාධනීය ලෙස කියන්නේ ඔබ හොයලා බලන්න අද විද්‍යාපීඨ 17ක් තියෙනවා. මේ විද්‍යාපීඨ 17ම අද කොවිඩ් බෝ කරන මධ්‍යස්ථාන බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ විද්‍යාපීඨ වලට දැන් එන්න කියලා කිව්වේ මේ තරුණ තරුණයන්ට ඉගෙන ගන්න. හැබැයි දැන් කිසිදු අධ්‍යාපන කටයුත්තක් කරන්න වෙලා නැහැ. ඒගොල්ල කාමරවල හොස්ටල් වල කොවිඩ් රෝගීන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍යයන් බලපත්‍ර මැදිහත් වීමක් කරමින් තියෙනවා. අඩුම තරමේ කියන්නේ දැන් කොවිඩ් මධ්‍යස්ථාන බවට පත් වෙච්ච තැන්
අඩුම තරමේ ඒ කියන්නේ පොසිටිව් වුණාට පස්සේ නිරෝධායන කියන්නේ ඒගොල්ලෝ වෙන් කරන තැනක්වත් පත් කළා නැහැ. ඉතින් ඒක නිසා මම මේක මතු කරන්නේ මේ තරුණයන්ගේ ආපු ප්‍රශ්නේ. ඒක නිසා ඔබේ පැත්තෙන් විවේචනයකට වඩා මේකට යම් සාධනීය මැදිහත් වීමක් කරන්න අපි කියන්නේ විද්‍යාපීඨ පටන් ගන්න එපා කියලා නෙමෙයි. මොකද විද්‍යාපීඨ පටන් ගද්දි මේගොල්ලන්ට තිබුණා ඇන්ටිජන් කරගෙන එන්න කියලා තිබ්බා. කිසිදු එකක් චෙක් කරලා තිබුණේ නැහැ. එතකොට දැන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අනාගතයේ ගුරුවරුන් බවට පත් වෙන්න බලාගෙන ඉන්න මේ තරුණ තරුණියෝ ඔවුන්ගේ ජීවිත පිළිබඳ අවධානමක් තියෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම මේ වටේදී සාධනීය ලෙස මැදිහත් කරනවා මේ ප්‍රශ්නය පිළිබඳ ඔබේ බලධාරීන්ට යම් මැදිහත් වීමක් කළා ඒ තරුණ තරුණයන්ට යම් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. ස්තුතියි ඔබට. අප දෙවන වට මෙසේ නිමාවටපත් කරන්නේ කැලණි දේශපාලනයේ කතාව සුලිය විශේෂයෙන්ම අප මදක් ඉක්මනින් අද දවසේදී මේ වට සියල්ල නිමා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද රාත්‍රියේ සිට විශේෂ සජීව විකාශයක් සමගින් සම්බන්ධ වෙන්නට අපට තිබෙන නිසා අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරු යලිත් වතාවක් තුනුනට සමග මොනකැසි. කැලණි දේශපාලනයේ කතාව සුලිය අද දවසේදී අප අනාගත දේශපාලකයන් සිව් දෙනෙකු සමග කතා කරමින් සිටින්නේ අද රට සහ හෙට තාරුණ්‍ය පිළිබඳව. අප වට දෙකක් ඉතාමත් හොඳ සංවාදයක් ගොඩනගමින් පැමිණියා. මේ තුන්වන වටේ ආරම්භයේ තුන්වන වටයත් දෙවන වටේ ව්‍යුහය අනුවමයි ක්‍රියාත්මක කරන්නේ. මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදිත්‍යට ආරාධනා කරනවා තුන්වන වටයට ආරම්භ කරන්න. මම මුලින්ම එරන්ද වැලියන්ගේ කියපු කතාවට උත්තරයක් දීගෙන යන්නම්. ඉඳගෙන කිව්වා මේ දිගින් දිගට ගණනය කිරීම වගේක් පෙන්වගෙන ගියා. අනිත් රටවල් වලට මේ කොවිඩ් ඇස් ඒගොල්ලෝ ඉස්සරහට ගියා. අපි පිටිපස්සට ගියා කියන එක. ඒක අසංක පැහැදිලි කරලා දුන්නා. අපේ තියෙන සේවා ආර්ථිකයක්. සේවා ආර්ථිකයේදී අපේ සේවා ආර්ථික දෙකකින්ම අපිට ලැබෙන ආදායම නැතුනද ඉන්දියාව ගත්තොත් බංග්ලාදේශය ගත්තොත් ටෙක්ස්ටයිල්ස් නැත්නම් ඇඹලුම් කර්මාන්ත ඒ වගේම නිෂ්පාදන ආර්ථික තියෙන රටවල්. ඒක නිසා ඒවට ඉස්සරහට යන්න පුළුවන් කියන නිසා තායිලන්ත වගේ රටවල් ගත්තට පස්සේ අපේ රට වෙච්ච දේම තමයි උනේ. එතකොට මාල්දීව්නේ ගත්තත් අපේ රට වෙච්ච දේම තමයි. හැබැයි රට පොඩි නිසාත් වෙන ඒකක විදිහට දූපත් පිහිටලා තියෙන නිසාත් අපිට කලින් කොවිඩ් වල යම් ප්‍රවණතාවයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් අපේ රට මේ වෙනකොට මේ කියන සියලු දේවල් දුරින් භූත කරගෙන ඉස්සරහට යන ගමනක තමයි ඉන්නේ. ඒ අතරතුරේදී මම මෙතනින් පටන් ගන්නම්. අපේ සහෝදරයා මට ඉඳගෙන කිව්වා විශේෂයෙන්ම මේ එරංග ගුණසේකර සහෝදරයා මෙතනදී කතා කරා විද්‍යාපීඨ ප්‍රශ්නය සම්බන්ධයෙන්. මම මේක පැහැදිලි කරලා දෙන්නම්. අපේ අම්මලා තාත්තලා සහ මේ සමාජයේ හැමෝම දන්නවා සාමාන්‍යයෙන් ඉගෙනගෙන ඉවර වුණාම ප්‍රියාල් මේ රටේ සාමාන්‍යයෙන් තියෙන මතය ඉගෙනගෙන ඉවර වුණාම යමෙක් වුන් එක්කෝ එක්සත් ජාතික පක්ෂය වෙනවා. එහෙම නැත්නම් දැන් නම් පොදු ජන පෙරමුණේ එහෙම තමයි ඉගෙනගෙන ඉවර වුණාම ඉගෙන ගන්නකන් ඕන් JVP. මේක තමයි මේ රටේ තත්ත්වය. එතකොට මේ විද්‍යාපීඨවල තියෙන කඳවුරු ටික ගත්තත් සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල තියෙන කඳවුරු ටික ගත්තත් මේ බොහෝමද අන්තරේ තමයි මේ වැඩ කටයුතු ටික හැන්ඩල් කරන්නේ. මේ සියල්ලම තියෙන්නේ Tamanගේ දේශපාලන ක්‍රියාපටිපාටි දුවන ක්‍රමවේදය. එතකොට මම මේක සලකන්නේ මේ වෙලාවේ එකපාරටම මෙහෙම කරගත්තට පස්සේ දේශපාලන ක්‍රමවේදයේ ගැටලු සහගත තත්ත්වයක්පත් වුණා. මේ රටේ කොවිඩ් බෝ කරන මධ්‍යස්ථාන බවට පත් වුණා නම් මේ වගේ බුද්ධිමත් විද්‍යාපීඨවල ඉන්න පුංචි ළමයි නෙවෙයි ප්‍රියා අපි පාසල් පටන් ගන්න තියෙනවා. කොවිඩ් බෝ කරන මධ්‍යස්ථාන බවට පත් වුණා නම් ඔවුන්ගේ තියෙන අධ්‍යාපනය මොකක්ද? ඇන්ටිජන් එකක් කරගෙන ඉන්න කියලා කියන්නේ තමන් කරන විශ්වාසය. මේ රාජ්‍ය පාලන ආයතනවල අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉඳලා අධ්‍යාපන අමාත්‍යාංශෙම ගත්තොත් නැත්නම් අනිත් සියලු දේවල් ගත්තොත් එහෙම ඒව දේශපාලඥයෝ පත් කරලා නැහැ ප්‍රියා. ඒ දේවල් වල ඉන්නේ මේ පඩි නෑ කියලා වැටු වැඩි කරන්න කියලා උද්ඝෝෂණය කරපු ඒ සියලු කණ්ඩායම් තමයි ඉන්නේ. එතකොට විද්‍යාපීඨ ගත්තත් විද්‍යාපීඨ වල සම්පූර්ණයෙන්ම දේශපාලනික කාරණාවල් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. දේශපාලනය කියලා ක්‍රියාත්මක වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ යටින් යන අරගලේ විතරයි. එතකොට මම මේ දවස් කිහිපයේදී මේ කතාව දැක්කා. හඳුන්වති මන්ත්‍රීවරයා කතා කරනවා ලේකම්තුමාට, තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ලේකම්තුමාට කතා කරා. මේක මෙහෙම කරන්න එපා, තව සතියක් පස්සට දාන්න. සති දෙකක් පස්සට දාන්න. හැබැයි අපි දේශපාලනික වශයෙන් මේ ක්‍රියාත්මක කරනවට වැඩිය ඇයි පස්සට දාන්නේ? මේ විද්‍යාපීඨවල විභාගයක් පවත්වන්න හැදුවේ නැහැ. විද්‍යාපීඨවල දරුවන්ට උගන්වන්න පටන් ගත්තේ. ඔන්ලයින් ක්‍රමවේදය හරහා උගන්වගෙන ගියා කාලයක්. හැබැයි ඊට පස්සේ උගන්වන්න පටන් ගත්තේ. සාමාන්‍යයෙන් උගන්වන්න නැති කාලෙටත් විද්‍යාපීඨ හෝ වේවා නැත්නම් විශ්වවිද්‍යාල හෝ වේවා ගත්තොත් එහෙම ළමයින්ගේ පැමිණීම ගත්තාම පැමිණීම සාර්ථක නැහැ. එතකොට මෙතන තියෙන වෙන යම් කාරණාවක් මේ දේශපාලනික වශයෙන් මොන වැඩේ කරත් ඒක වැරදි කියන්න උත්සාහ කරන තත්ත්වයක් තමයි ප්‍රියාල් මෙතන තියෙන්නේ. ඊට අමතරව මම පැහැදිලිව කියන්න මේ මට අපරයක් දෙන්න මම ඒ කියන්නේ අපේ දේශපාලන එකක් උදික ඔයා වැරදි අවබෝධයක් තියෙන එකක්
මොනවද කැම්පස් කතාව පැත්තක දාන්නකෝ. හැබැයි විද්‍යාපීඨවල බොන්ඩයක් අස්සම් කරලා තිනවා මම හිතනවා දන්නවද දන්නේ නැහැ. බොන්ඩ් එක දෙනවා ඒකට කාටවත් දේශපාලන කතාවක් නැහැ. මම මේ තියෙන ඡායාරූප සහ මේ තියෙන කොවිඩ් ඒ කියන්නේ ඊතර සෞඛ්‍ය ක්‍රමවේදයක් තියෙනවනේ. ඒතකොට සෞඛ්‍ය ක්‍රමවේද කිසි දෙයක් පැත්තට ගන්නේ නැතුව ආවට පස්සේ අපිට තේරෙන්නේ නැහැ නේද ඔයාට කොවිඩ් තියෙනවද මට කොවිඩ් තියෙනවද කියලා දන්නේ නැහැ නේ. එතකොට ඒකට තමයි ආයතන තියෙන ක්‍රමවේදයක් තියෙන්නේ. මම කියන්නේ අන්නේ ප්‍රශ්නේ ඒක විද්‍යාපීඨ විතරක් නෙවෙයි එරන් මම පිළිගන්නවා. එතකොට අනිත් එක තමයි මම තව චුට්ටක් කියන අනිත් එක විද්‍යාපීඨවල තියෙන කට්ටිය ඇවිල්ලා යන එකක් නෙමෙයිනේ කෙලින්ම ඉන්න එකක්. එතකොට ඒක නිසා ඔයා කියන ප්‍රශ්න උතරට අදාළ වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් පිළිගන්නවා. එරන්ද කතාව පිළිගන්නවා. විද්‍යාපීඨවල තිබිච්ච මේ ප්‍රශ්නය පිළිගන්නවා ප්‍රියා. ඒ විතරක් නෙවෙයි රූපවාහිනී වලින් ගුවන් විදුලියෙන් මේ පිළිබඳව කතා බහ කරා. ඊට පස්සේ මේ බඩු භාණ්ඩවල තිබිච්ච විනාශකාරී තත්ත්වය සියල්ල පිළිගන්නවා. හැබැයි මෙතනට ආවේ අපි උගන්වපු අවුරුදු 13කට වැඩියෙන් නොමිලේ අධ්‍යාපනය අරගෙන ඉගෙනගත්තු දරුවෝ ඉන්නේ. බුද්ධිමත් පිටසක් ඉන්නේ. මේ රටේ ප්‍රියාල් ගෙදර මොන හරි ප්‍රශ්නයක් වෙලා ගම් වතුරක් වෙලා ගෙදර ගහගෙන ගියට පස්සේ අපි තාත්තර කෑ ගහන්නේ නැහැ නේ. ගෙදරට ඉන්න විදියක් නැහැ. මේ ඇඳේ ඉන්න විදියක් නැහැ කියලා. මේ අපේ රට. මේක දේශපාලනික කාරණාවක් නෙවෙයි. තුමන් පැහැදිලිව කළා. විද්‍යාපීඨ කියන්නේ දේශපාලනික කියන්නේ නෙවෙයි. දේශපාලනයක නැත්තම් ඒක කළමනාකරණය කළා මම කියන්නේ කට්ටිය එකතු වෙලා සුනාමියකදී අපි ගොඩ ගත්තේ කට්ටිය එකතු වෙලා රයිට් අපි සූදානම් වෙමු. ඇයි හැම එකටම ගිහිල්ලා කට හොල්ලන JVP එකට බැරිද විද්‍යාපීඨවල ළමයි මෙන්න 15000ක් ඉන්නවා 10000ක් ඉන්නවා අපි මේගොල්ලෝ වෙනුවෙන් මේ අරමුදලක් පිටවමු. ඒක නෙමෙයි ප්‍රියල් වැඩේ. මේ ආණ්ඩුව වැරදි මේ ආණ්ඩුවට කරන්න බෑ කියලා අනිත් පැත්තට අත දික් කරලා මේක වෙනස් කරන්න පුළුවන්ද කියලා බලන එක තමයි හැදේ. මට තියෙන ප්‍රශ්නේ මේකයි. එරන්ද වැලියන්ගෙත් එරංගත් කියපු කාරණා සියල්ලම හරි කියමුකෝ. මොකද්ද උත්තරේ? කවුද කරන්නේ? සජිත් මහත්තයා ඇවිල්ලා මේක කරන්නද? අනුරු කුමාර දිසානායක මහත්තයා කරන්නේ. අනුරු කුමාර දිසානායක මහත්තයා පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණ වැට්ටුවා කියලා පිළිගත්තනේ. මේ ආයතනයමද කොහෙද? එක වෙලාවක අහනවා 42ක් 41ක් හිටපු එක තුන් දිනයක් පිළිවෙලට බස්සන්නේ කොහොමද කියලා. පිළිගන්නවා. ඉතින් එහෙම තමන්ගේ පක්ෂය නිර්මාණය කරගන්න බැරි නම් තමන්ගේ පක්ෂයේ වැඩේ කරන්න බැරි නම් සමග ජන බලවේගයේ අඩු ගන්න 10-15 දිනක් එකතු කරගන්න බැරි නම් ඉන්න කණ්ඩායම 6කට බෙදිලා නම් මොකද්ද ප්‍රියල් මේකේ කතන්දරේ? මම කියන්නේ මේ දෙන්න ඉන්න ඕන අපේ පැත්තේ. මේ බුද්ධිමත් මිනිස්සු ඇවිල්ලා මේ පැත්තේ ඉන්නව නම් මම කියන්නේ නැහැ සියලු සාධාරණයි කියලා. ගැටලු සාගත කණ්ඩායම් ඉන්නවනම් මෙන්න එකතු වෙන්න. ඉරන්දගේ යෝජනාවත් හරියටම හරි. අපි එකතු වෙලා මේ වැඩේ කරන්න ඕනේ. ඉරන්ද ඔබට සම්පූර්ණයෙන්ම විවෘත කරලා තියෙන අපේ පක්ෂේ. එන්න අපිත් එක්ක එකතු වෙන්න ඔය බුද්ධිමත් දේවල් ටික. අපි එකතු කරලා මේ රට ගොඩ ගන්න ක්‍රියාත්මක වෙමු. ඒක තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. දැනට තියෙන්නේ ගැටලු සහගත තත්ත්වයන් පෙන්වන්න පුළුවන් ප්‍රියල්. ජපානයේ හිටපු මිනිස්සෙකුට, ඕස්ට්‍රේලියාවේ හිටපු මිනිස්සෙකුට, ඇමරිකාවේ හිටපු මිනිස්සෙකුට ඒ විදිහට හිතලත් අපේ රට වැරදි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ජීවත් වෙන ඕන මේ මහ පොළවේ ලංකාව ඇතුලේ. ලංකාව ඇතුලේ තියෙන ප්‍රශ්න ටික ක්‍රියාත්මක වෙන්නේ මේ අවුරුදු දෙක ඇතුලේ නෙවෙයි. මේ 71ක් 72ක් තිබිච්ච අවුරුදු ගාන තුලදී ක්‍රියාත්මක වෙච්ච දේවල් වැඩි වශයෙන් ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂත් කරපු ව්‍යසන මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ. අපි දැන් කියන්නේ අමතක කරන්න අපි සූදානම් පරණ ප්‍රශ්න සියල්ල පිටිපස්සට තියපුවා. ඉස්සරහට මේ රට ගොඩ ගන්න නම් අපි හැමෝම එකතු වෙමු. පැහැදිලි නායකත්වයක්, පැහැදිලි කණ්ඩායමක්, ඒ වගේම පැහැදිලි වැඩපිළිවෙලක් මේ රටට දියුණු කරන්නට අපි සතුව තියෙනවා කියන එක අපි මතක් කරන්න කැමතියි මේ වෙලාවේ. සුතීබ ඉරන්ද දැන් අර මතුන් කාරණාවත් එක්ක ඉස්සරහට යන් මේ පවතින ක්‍රමවේදය පිළිබඳ ගැටලු තියෙනවා නම් මේක වැරදි නම් ඇත්තට මොකද්ද ඔබේ පක්ෂයට සහ ඔබේ නායකත්වයට තියෙන වැඩපිළිවෙල? ප්‍රියල් පැහැදිලිව කියන්න ඕනේ දැන් අපිට තියෙන ආර්ථික අර්බුදයන්නේ. ඒතකොට ඒකේ බරපතලම ප්‍රශ්නේ තමයි ඩොලර් අර්බුදය. මේක නැත්තේ තත්ත්වේ. දැන් බියගම මුදල් අච්චු ගහන ෆැක්ටරියක් තියෙනවා. ඒකේ මේ වෙනට පසුගිය අවුරුද්දකේ මම හිතන්නේ බිලියන බර ගාණක් මුදල් අච්චු ගෙවුවා ට්‍රිලියනකට ආසන්න මුදල් ප්‍රමාණයක්. ඒකෙන් රුපියල් ප්‍රශ්නිත ගන්න පුළුවන් කියලා ආණ්ඩුව විශ්වාස කරනවා. හැබැයි ඒකෙන් එහෙම වෙන්නේ අවසානයේ වෙන්නේ අර සිම්බාබ්වේ වගේ රුපියලේ වටිනාකම අඩු වෙලා පාන් රාත්තලක් ගේන්න විල් බැරේව කරා යන්න වෙනවා. ඒතකොට මේ විදේශ සංචිත ප්‍රශ්න විසඳ ගන්න ප්‍රියාල් ප්‍රධාන ආකාර දෙකයි තියෙන්නේ. පළවෙනි ආකාරය තමයි අපේ මිත්‍ර රටවල් වලින් යම් යම් උදව් ලබා ගන්න එක. දෙවෙනි එක තමයි ජාත්‍යන්තර මූල්‍යාතර අරමුදල සමග සාකච්ඡා කරලා ණය ප්‍රතිව්‍යුහගත කරලා මේකට කෙටි කාලීන ඊට පස්සේ මැදි කාලීන ඊට පස්සේ දිග් කාලීන විසඳුම් ලබා ගැනීම. එතකොට ප්‍රියාල් මේ සමගි ජන බලවේගය කියන්නේ ප්‍රියාල් අලුත් දේශපාලන පක්ෂයක්. අපේ දේශපාලන මතවාදය තමයි සමාජ වෙළඳපොළ ආර්ථිකය. අපි කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්නේ? අපි තාමත් පැහැදිලිව කියන්න ඕනේ අපි දේශපාලනය කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාව මේ රටේ ජනාධිපති කරලා මේ රටේ සීළු ප්‍රශ්න වලට අර ඇල්ඩින්ගේ බුදුන් පහනෙන් ප්‍රශ්න වලට උත්තර හම්බෙනවා වගේ උත්තර හම්බේ කියන මේ මෝඩ දේශපාලනය නෙමෙයි අපි දේශපාලනය කරන්නේ.
අපි සමගි ජන බලවේගයේ අපේ මතය තමයි පුද්ගල කණ්ඩායමක් වැඩපිළිවෙලක් තමයි දිනවන්න ඕනේ. මොකද්ද මේ වැඩපිළිවෙල මේ සඳහා තියෙන? දැන් මේකේ මම අර ඉස්සෙල්ලා කිව්ව මිත්‍ර රටවල් ලබා ගන්න උදව්ව තමයි අර චීනෙන් ඉන්දියාවෙන් ලබා ගත්තේ. ඒතකොට ඩොලර් මිලියන 1500 ගානේ ලැබුණා. ඒක පවතින ආණ්ඩුවේ ඇමතිවරුම කියන තව මාසයකට දෙකකට ඇති කියලා. ඒතකොට එතනින් එහාට මොකද වෙන්නේ? ආයි චීනෙන් දෙනවද? ආයි ඉන්දියාවෙන් දෙනවද? එහෙම දෙන්නේ නැහැ. එහෙනම් මේ රටේ සියලු විද්වත්තු පක්ෂ විපක්ෂ ભેදයකින් කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. පියාල් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ දා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නැවත වතාවක් ලෝකේ යුද්ධ ඇතිවීමේදී ආර්ථිකය පදනම් කර යුද්ධ ඇති නොවෙන්න ඕන නිසා මහ ලෝක බැංකුවයි ඒ වගේම IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය කරා. නිරංග ප්‍රශ්නයක් තියෙනවා 2016 අවුරුද්දේදී යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා. 2016 අවුරුද්දේ ගිහිල්ලා මොනවද ලබාගත් ප්‍රතිලාභ? 2016 අවුරුද්දේ මූල්‍ය අරමුදලට ගිහිල්ලා තමයි ප්‍රියාල් 2008න් පස්සේ ලබාගත් සියලු ණය මුදල් වල පොලියයි ණයයි වැඩිපුරම ගෙවන්න අපිට ක්‍රියාත්මක වෙන්න සිදුුනේ 2015 2020 දක්වා. පොඩකින් මට උත්තර කියන්න දෙන්න. ප්‍රශ්නය වුණා සහෝදර උත්තර කියන්න දෙන්න. ඒ ලබාගත් ණය මුදල් ගෙවීම සඳහා නැවත වතාවක් අපිට ණය හා වෙනස් සහනාධාර ලබා ගන්න අවශ්‍ය වුණා. ඒකෙදි ජාත්‍යන්තරයේ විශ්වාසය අපේ රට ගැන තියන්න ඕන. ඒ සඳහා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ බිලියන 7.1ක් විදේශ සංචිත තියෙනවත් එක්කම මේ රටේ මේ භාණ්ඩ වල මිල ගණන් අඩු කරලා අනිකුත් සියලු දේවල් වල මිල ගණන් අඩු කරලා රාජ්‍ය සේවකයන්ට 10000ක සහනාධාරයක් දීලා අනිකුත් සියලු පහසුකම් මේ රටට ලබා දෙන්න. ඒ විදේශ සංචිත 8.1ක් එක්කනේ බාර දෙන්නේ. හරි. අන්න හරි. බොහොම හොඳ ප්‍රශ්නයක් ඒ. බොහොම හොඳ ප්‍රශ්නයක් ඒ. 2015 බිලියන 8.1ක් ලබා දුන්නේ එක 2019 අන්තිමට අවුරුදු 5කින් පස්සේ බිලියන 7.6යි. හැබැයි ඒක අවුරුදු 1කමාරකින් පස්සේ බිලියන 1.5 දක්වා මේ ආණ්ඩුවෙන් අඩු කරනවා. එතකොට අපි අර 2015 ඉඳලා 2020 දක්වා ණය වලින් 80%ක් මොවුන්ගේ ගෙවලා ඉවරලත් බිලියනේ අඩු වෙලා තියෙන. හැබැයි අවුරුද්දකින් එකමාරකින් අර බිලියන 7 බිලියන 1.5 දක්වා බිලියන 6කින් අඩු වෙනවා. මේක තමයි මේ ආණ්ඩු දෙකේ තියෙන වෙනස. ඒ නිසා බොරුවට කවුරුටත් ඉවර කළාද? ණය බහුතරයක් ගෙවලා ඉවර කරා. බහුතරයක් ගෙවලා ඉවර කරා. ඒ කාලේ කොහේ හරි බංකොලොත් වුණාද? කොයි අවස්ථාවකද ඒ අවුරුදු 5 කොහේ හරි කිව්වද ණය ගෙවුවේ නැහැ කියලා? ස්වරී බැඳුම් කරවලට ගෙවුවේ නැහැ කියලා කොහේ හරි කිව්වේ නැහැ. කිව්වේ නැහැ. අපි කතා කරන්නේ ඒක තමයි මම කියන්නේ. ඉතින් ඒ වලින් ණය ගෙවුවා අපි. ණය ගෙවලා සහනාධාරයක් දීලා බිලියන 7.1ක් තව ඉතුරුත් කරා. මට ප්‍රියාල් තාප යම් කාලයක් දෙන්න මොකද ප්‍රශ්නයක් අහපු ඉඳා. ඒත් කාලයක් දෙන්න පුළුවන්. විනාඩි දෙකක මට කාලයක් දෙන්න. ඒත් එක්කම ප්‍රියාල් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් මේගොල්ලෝ මේ බහිරේකව පෙන්නුවට අපේ මේ හිටපු මහ බැංකුව අධිපතිතුමා 2009 ගිහලා හොඳම ආධාරය ගත්තේ සහනාධාරය ගත්තේ ඒවර බිලියන 2කට වැඩි මුදලක් ලබා ගත්තා. ඉන්දියාව 1990 දශකයේදී මේ වගේම අර්බුදයක් ආවා. මීට වැඩි බරපතල අර්බුදයක් ආවා. එතකොට හිටපු මුදල් ඇමති මන්මෝහන් සිං මැතිතුමා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා සහනාධාර අරගෙන ඊට පස්සේ තමයි සංවෘත ආර්ථිකයේ විවෘත ආර්ථිකයට ගිහිල්ලා ඉන්දියාවද මේ තත්ත්වයට ගෙනාවේ. දකුණු කොරියාවේ 1997 මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඩොලර් බිලියන 58ක මුදලක් ලබා ගත්තා. ඒකෙන් පස්සේ තමයි දකුණු කොරියාව මේ තත්ත්වයටපත් උනේ. මේ විදියට ප්‍රියාල් ලෝකේ බොහොමයක් රටවල් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තිනවා. අපි මේ යන්න කියන්නේ වෙන කරන්න දෙයක් නැති හින්දා ප්‍රියාල්. වෙන කරන්න දෙයක් තියෙනවනේ අපි කියන එක කරන්න කියලා. මේ කරන්න තියෙන වෙන කරන්න දෙයක් නැහැ. මොකද ප්‍රියාල් අපිට ඩොලර් රච්චු ගහන්න බෑ. අපිට අර ඩොලර් බිලියන 6 ගෙවන්න වෙනවා. ඒ ගෙවන්න නොගෙව ඉන්න නම් අපි ඒක ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. කරලා දැන්ට තියෙන සංචිත ඉතුරු කරගෙන මේගොල්ලෝ කියනවා විදේශ කර්මාන්තයෙන් හා ප්‍රේෂණ වලින් හා අපනයන වලින් ලැබෙන මුදල් අපි ඉතුරු කරගෙන ඒවා ආනයන ගෙනීම සඳහා භාවිතා කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි රටේ භාණ්ඩ හිඟයක් නැතුව, පෝලිම් පවත්තන්න නැතුව මේ රට පිළිබඳව ජාත්‍යන්තර විශ්වාසයක් ඇති කරගෙන රට සාමාන්‍යකරණයෙන් ගිහිල්ලා ඊට පස්සේ ණය ගෙවන්න පුළුවන් තත්ත්වෙට මේ රට පත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න. ඒ නිසා තමයි ඒක එදා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ පිහිටෙව්වේ. ප්‍රියාල් අසනීපයක් හැදුනාම දොස්තර ගාවට අපි යනවා. අපේ පපුව අමාරුවක් හැදලා ගියාම මොකක් හරි මේ හાર્ට් එකක් හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙන නම් වෛද්‍යවරයා කියනවා ව්‍යායාම කරන්න. තෙල් කෑම කන්න එපා. පිටි කෑම කන්න එපා. ඒ කියන්නේ අපේ තියෙන හොඳට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාමත් අපිට යම් දේවල් කියන්නේ ආර්ථිකය හදාගන්න. ඒ නිසා ඒකට බය වෙන්න එපා. යන්න ගිහිල්ලා මේ සඳහා අවශ්‍ය පිළියම් යොදාගෙන රට හරිතැනට ගන්න. එහෙම නැතුනොත් එහෙම ආණ්ඩු පෙරලේ ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රට පෙරලෙන්නයි යන්නේ. රට පෙරළුනහම ඒක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් බුද්ධිමත් තීරණ ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අසංක තුන්වෙනි වටේ ඔබේ අවස්ථාව ඇත්තටම ඇයි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය දොස්තර ළඟට යන්න පුළුවන් ප්‍රියාල්. බේත් ගන්න දොස්තර ළඟට යන්න පුළුවන් හිත හදාගන්න. බේත් නැත්තම් එතන හිත හදාගන්න දොස්තර ළඟට ගිහිල්ලා වැඩක් නැහැ. හරි. මම මේ ණය ගෙවීමක් ගැන කතා කරන්නේ මම පුංචි අල්ලසක් දෙනවා රුපියල් 500ක් රියාල්ටත් දෙනවා 500ක්. සල්ලි දිරනවා එන්න අවස්ථාව ලබා දුන්නා. මේ ණය ගෙවුවා කියලා කියනවානේ. අපි අවුරුදු 50ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය 2015 අවුරුද්ද වෙනකොට අවස්ථා ගණනාවකදී ඩොලර් බිලියන 7200ක් ණය ගන්නවා. රුපියල් බිලියන 7200ක් ණය ගන්නවා. මේ ණය ටික අරගෙන ඉවර වෙලා
දැන් 2015 දී ණය ගෙව්වා කියනවා. මම ණය ගන්නවා 2015 වෙනකොට ඔන්න මම ගත්තා. මේ ඩොලර් බිලියන 7000. අරගෙන දැන් යහපාලන ආණ්ඩුවේ නියෝජිතයෝ කියන්නේ දිගටම එරංගත් කියන්නේ අපි ණය සෑහෙන ප්‍රමාණයක් ගෙව්වා කියලානේ. හරි දැන් මෙයාට ණය ගෙවන්න ඕනේ. මම තව ඩොලර් බිලියන 7000ක් ණය ගන්නවා. 500 මං අපහු ගන්නවා. දැන් අරගෙන මෙයාට ගෙව්වා. ගෙවලා ඉවරයි. දැන් මගේ ණය ගාන ආයෙ කීයක් තියෙන්න ඕනේ? 7000යි නේද? පොලිය ගෙවන්න හැබැයි 14000ක් වෙන්න වැඩි වෙලා 14000ක් වෙන්න වැඩි වෙලා 2015 නෑ ඔබ කිව්වේ බහුතරය ගෙව හරි ගත්ත ණය වලින් 147ක් බහුතරය ගෙව්වා කියලා 2016 179ක් බහුතරය ගෙව්වා කියලා 2018 195 ඔහොම ඉන්නවනේ මගේ කතා මගේ කාලේ දෙන්න මගේ කාලේ දෙන්න මේ ණය ගෙව්වා නම් ඔය අරගෙන ණය අරගෙන ණය ගෙව්වා නම් ණය අරගෙන ණය ගෙව්වා නම් වාර්තාවරන් කියවලා ණය අරගෙන ණය ගෙව්වා නම් ණය අරගෙන ණය ණය අරගෙන ණය ගෙව්වා නම් 7000ම තමයි තියෙන්න ඕන සහෝදරයා. හරිද? මේ රටේ මිනිස්සු අන්දන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ මිනිස්සු 100% පොලියට ණය අරන් තියෙනවා. 100% පොලියට ණය අරන් තියෙන්නේ. රටේ මිනිස්සු අන්දන්න ලෑස්ති වෙන්න එපා. හරි. ඊළඟ කාරණේ උතනින් මම අනිත් පැත්තට එනවා. දැන් හැම වෙලේම නෙගටිව් බෑ මේක වැටෙනවා කියන තැනක ඉන්නේ. හැබැයි ඔබ දන්නවද? දීවර අමාත්‍යාංශ පැත්තට මම යනවා. මිලියන 318ක් වැඩිම අපනයන ආදායම 2021 අවුරුද්දේ වාර්තා කරනවා 2020 215 මිලියන තියෙන්නේ. 130-40ක වැඩි වීම. ඊට පස්සේ ඩොලර් මිලියන 23යි ඇමරිකානු ඩොලර් දීවර ශේෂ්ත්‍රයේ වැඩිම වෙළඳ ශේෂය වාර්තා කරන ඩොලර් මිලියන 192ක් දක්වා වැඩි කර ගන්නවා. මේ ඩොලර් මිලියන ගණන් වලින් මුදල් එන විදිහට අපේ තරුණ ඇමතිවරුන්ට බාර දීපු අමාත්‍යාංශ ඩී.වී. චානක අමාත්‍යවරයා ප්‍රථම වතාවට දෙසැම්බර් මාසෙ වෙනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයි පාරක් ලාභ ලබන තත්ත්වයට ගේන්න පටන් ගන්නවා. BOI අපනයන සංවර්ධන කලාප 50ක් එනවා ඉදිරියේදී. ඒ වගේම අපි දන්නවා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ක්‍රීඩාව සම්බන්ධව ඇති වෙලා තිබිච්ච දුර්මුඛ තත්ත්වයන් සියල්ල සමනය කරන්න සමත් වෙලා තියෙනවා. විවේචන තියෙනවා. අපි දන්නවා ක්‍රිකට් කණ්ඩායම අවුරුදු ගාණක් එක දිගට පරාද වුණා. හැබැයි ක්‍රිකට් කණ්ඩායමට මේ පහුගිය අවුරුදු දෙක ඇතුළේ ජයග්‍රාහී මානසිකත්වයක් ඇති වෙනවා වගේම සියල්ල කළමනාකරණය කරනවා. ප්‍රථම වතාවට ඔලිම්පික් රම් පදක්කමක් අපේ රටට ගන්නවා. ශේහාන් සේමසිංහ අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයත් එක්ක තරුණ අමාත්‍යවරුන්ට දීපු වගකීම් ඉතාමත්ම සාර්ථකව ඉෂ්ට කරගෙන යනවා. මේ ක්‍රෙඩිට් එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. යම් කිසි ආකාරයක යම් කිසි ඍණතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධව දිගින් දිගටම කතා කරන්න කටයුතු කරනවා. ධනාත්මක මානසිකත්වයක් ඇතුලේ විතරයි තරුණයාට ධනාත්මක විස්තර දකින්න පුළුවන්කම තියෙන්නේ. ඍණාත්මක මානසිකත්වයක් තරුණයා තුල ඇති කරන්න වැටෙනවා. අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. අපේ රටේ මුදල් වැටෙනවා කියලා කියනකොට අපේ රටේ පළවෙනි මුදල් පොම්ප කරන පැත්ත මොකද්ද? විදේශ ශ්‍රමිකයෝ තමන්ගේ ඩොලර් ටික ලංකාවට එවන්නේ නැහැ. ඕන්ට විශ්වාස නැති කරනවා. ඒ විශ්වාසය අහිමි කිරීම හරහා තමයි ආණ්ඩුවට විරුද්ධව දේශපාලනය කරන්න. මේ හැම වෙලේම කියන්නේ රට වැටෙන එක වළක්වන්න ඕන කියලා. හැබැයි රටට විරුද්ධව මේ අය දේශපාලනය කරන්නේ. පොඩ්ඩක් නිකන් කල්පනා කරලා බලන්න. රටට විරුද්ධව අවස්ථා ගණනාවක දේශපාලනය කරලා තියෙනවා. ඒ කියන්නේ රට කියලා කියන්නේ රාජ්‍ය කියන ඒකකයේ සංකල්පයක් මේක සකස් වෙන්න භූමිය ජනගහනයේ ස්වාධීනත්වය සහ සංවිධානය කරන ආණ්ඩුවක් තියෙන්න ඕනේ. විපක්ෂයට අයිතියක් තියෙනවා ආණ්ඩුවට විරුද්ධව දේශපාලනය කරන්න. රාජ්‍යයට විරුද්ධව දේශපාලනය කිරීම. අපි දැක්ක MCC කිව්සුම අස්සම් කෙරුවා. JVP එක 1971 88 89 කාලවල ට්‍රාන්ස්ෆෝමර් බස් ටික ගිනි තියලා මේ රටේ තරුණ ජීවිත ජනගහනයට බලපාන එක 60000ක් තරුණ තරුණියෝ මැරුවා. ඒ වැකුම් එක අපි තාමත් භුක්ති විඳිනවා. ත්‍රිකුණාමලේ තෙල් ටැංකිය ටික දුන්නා. 77 නිෂ්පාදන ආර්ථිකයක් අයින් කරලා වැකුම් මේ සේවා ආර්ථිකයක් විවෘත ආර්ථිකයක් දීලා රටේ ආර්ථිකය විනාශ කරා. සාමගිය උසුම ඇති කරලා ඊනියා සාමගිය උසුම ඇති කරලා මේ සමස්ත పూర్ව හැසිරීම තුල සමස්තයම කතා කරන්නේ මේ රටේ ජනගහනයට භූමියට සහ ස්වාධීනත්වයට හානි කරපු කණ්ඩායමක්. ඒ වගේම අනිත් පැත්තෙන් පෝට් සිටිය හදනකොට ගල් වියදම් වෙන ප්‍රමාණය ගැන කතා කරන්නේ. අනිත් පැත්තෙන් හයිවේ එක හදනකොට ඇඹුල් තියල් ගෙනියන්නද මේ හයිවේ එක හදන්නේ කියලා කතා කරන දැක්මක් නැති විකල්පයක් නැති සාධනීය දැක්මක් නැති තමන්ගේ කල්ලියක අර අපි කියනවා කතියාධිපති කල්ලියක් කියලා. කල්ලියක දේශපාලනය කරන දේශපාලන පක්ෂයක භාවිතාවක් අනිත් පැත්තෙන් 103 කණ්ඩායමේ තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ අයත් එක්ක අපි රටේ ඉදිරි දැක්මක් ගැන රටේ අනාගතයක් ගැන කතා කරලා වැඩක් නෑ තරුණයෝ ගැන. හැබැයි මම ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා බුද්ධිමය දැක්මක් සහිතව. මේ බොරුනේ කියන්නේ සමාජගත කරන්නේ බොරු. අපි දැක්කා පෝට් සිටිය පිරෙව්වොතින් ගල් කිස්සරනකල් මූද යට වෙනවා කිව්වා. ගල් නැහැ කිව්වා ලංකාවේ කඩන්න. දැන් අතුරට පුරවල තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ගේ ඔළුව ඇතුලේ හැම වෙලේම මේ විදිහේ බිල්ලෙක් මවන දේශපාලනයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කරන්නේ. අනිත් එක මේ දෙපාර්ශවයෙන්ම බුද්ධිමත් තරුණයෝ හැටියට මෙතන ඇවිල්ලා ඉන්න. ඔබ මේකට සම්මාදම් වෙන්න එපා.
රාජ්‍යයට විරුද්ධව දේශපාලනය කරන්න එපා. ආණ්ඩුවට විරුද්ධව දේශපාලනය කරන්න විපක්ෂයේ සදාතනික වගකීම ආණ්ඩුවට විරුද්ධව දේශපාලනය කිරීම රාජ්‍යයට විරුද්ධව දේශපාලනය කිරීම නෙවෙයි. මොකද නෙගටිව් මයින්ඩ් සෙට් එකක් ඍණාත්මක මානසික ආකල්පයක් අපේ රටේ තරුණ ප්‍රජාව තුල යම්කිසි ආකාරයකට ගොඩ නැගුණොත් දශකයකට නෙවෙයි දෙකකට නෙවෙයි තුනකටවත් ඔවුන් ධනාත්මක කිරීම හරිම අපහසුයි. ඔබ නෙවෙයි වෙන මොන දේශපාලන කණ්ඩායම බලය අල්ලගත්තත් රට හදන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඍණාත්මක මානසික මට්ටමක් රටේ තරුණයෝ තුළ ඇති කරනවා නම් ඒක රටේ අනාගතය වෙනුවෙන් කරන දැවැන්තම දේශපාලන හානිය. ඒ නිසා විවේචන නෙවෙයි විවේචන කරන්න සාධනීය උත්තරයක විවේචනය කරන්න. සුති ඔබට රංග දැන් ඒ මතු කරපු කාරණාව ඔබේ පක්ෂයත් ඇත්තටම ආණ්ඩුවට මේ රාජ්‍යයට විරුද්ධව දේශපාලනය කරමින් ඉන්නේ. එකක් තමයි පළවෙනි එක තමයි මේ දැන් ආණ්ඩුව රාජ්‍ය පිළිබඳ සාකච්ඡාවක් වෙනවනේ පොඩි හොඳ දේශපාලන අදහසක්. දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් මාර සීන් එක දැන් අපි මේ දැන් ඒතකොට රාජ්‍ය දැන් අපි හිතන්නකෝ අපි මහ බැංකු වංචාව ගැන කියනවා. දැන් මේක මේ ආණ්ඩුවයි රාජ්‍යයේ පටලැවිල්ලද සුදුලුණු වංචාව ගැන කියනවා. හරිද? ඊළඟට පොහොර ප්‍රශ්න ගැන අපි කියනවා. ගෑස් ප්‍රශ්න ගැන කියනවා. එතකොට ඒක ආණ්ඩුවයි රාජ්‍යයයි මොකක්ද මේ පැටලෙවිලි? එතකොට අපි මේ දූෂිත දේශපාලකයෝ සහ මේ අවුරුදු ගණනාවක් ඇතුළේ තියෙන ක්‍රියාවලිය තමයි අපි ප්‍රශ්න කරමින් තියෙන්නේ. එතකොට ඒක මේ නිශ්චිතව ආණ්ඩුවේ ක්‍රියාවලිය තමයි අපි ප්‍රශ්න කරමින් තියෙන්නේ. එතකොට ඒක පටල ගන්න හදන්න එපා. මොකද නිශ්චිතව පස්ස කරන්නේ මේ පොදු ජන පෙරමුණ ආණ්ඩුව විතරක් නෙමෙයි මේ අවුරුදු 73ක් ඇතුළේ ගියපු දේශපාලන ක්‍රියාවලිය තමයි ප්‍රශ්න කරමින් තියෙන්නේ. ඊළඟට මම නිකන් කල්පනා කරේ මොකද මම අවස්ථා දෙක තුනකම දැක්ක ආපු වෙලාවෙ ඉඳන් අපේ ආණ්ඩුව පක්ෂයේ ආපු තරුණ සහෝදරු දෙන්නගේ පැත්තෙන් විශේෂම ට්‍රයි එකක් දෙනවා සෑහෙන්න 88 89 ට්‍රාන්ස්ෆෝමර් අරවා මේවා ගැන කියන්නේ. ඉතින් මම මෙතුමා දන්නවා. නමුත් මම මේ පොදුවේ ඉන්න කියන දේ තමයි පොදු ජන එක්සත් පෙරමුණේ සහ සියලු දෙනාට කියනවා සෝරි. අපි ආයෙ ඔය ගේම් එකට අපි පැටලෙන්නේ නැහැ. ඒක නිසා ඔකට ඇති වෙන්න අපි උත්තර දීලා තිනවා. මම බැලුවේ පියාලා දැන් හදිස්සියේ ජපානය ගැන මේගොල්ලෝ කිව්වනේ. දැන් ජපානයේ බෝම්බයක් ඇවිල්ලා හිරෝෂීමා නාගසාකි සම්පූර්ණයෙන්ම මුළු ජපානෙම සමතලා වුණා. දැන් මේ මං හිතන්නේ අවුරුදු 33ක ප්‍රශ්නයක්. මම හිතන්නේ ඉපදිලා නැහැ. මම හිතන්නේ මෙතන අපි කවුරුත්. අවුරුදු 33ක ප්‍රශ්නයක්. ට්‍රාන්ස්ෆෝමර් ගැන කියන්නේ. හරිද? බස් ගිනි තියපෙක් ගැන කියන්නේ. ඒ කියන්නේ මේක පට්ට අදේශපාලන කතාවක් නේ. හරිද? මට ඕන තරම් ඕනනම් 88 89 71 මොකක්ද උනේ කියලා තියෙනවා. අපි මෙතන කවදාවත් මම හරි සීරියස් කියන්නේ කවදාවත් අපි ඉතිහාසයට පස්සාරවන්නේ නැහැ. අපි 88 89 පිළිබඳව අපි බොක්කෙන් හදවතින් මේ පිළිබඳව අපිට කම්පනයක් තියෙන මිනිස්සු. අපි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් මහත්තයා දැන් සජිත් මහත්තයා කියනවා නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා වැරදි කියලා නෑ. අපි එහෙම කියන්නේ. අපි කියනවා ඔව් 88 89 ප්‍රශ්න ටිකක් වුණා. ඒ පිළිබඳ අපිට අපේ පක්ෂ නායකයන් ඉඳන් අපි ඉන්න සියලු දෙනාම බරපතල සොයන විචාර කරගෙන තියෙනවා. ඒක විතරක් නෙමෙයි අපි දේශපාලන බල මණ්ඩලයේ මේක මේ සෙල්ලමක් නෙමෙයි. දැන් දේශපාලන බල මණ්ඩලයේ එක සහෝදරේ සෝවන් සහෝදරය ඇරෙන්න අනිත් සියලු දෙනා ඝාතනය කරගෙන තියෙන අපේ මේ දේශපාලන ක්‍රියාවලිය තුළ. ඒක උනේ මේ රටේ දේශපාලන ක්‍රියාවලියත් එක්ක. ඔයා ඉගෙනගෙන තියෙන පොතේ මම අහනවා මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් අපි ලංකාව ආක්‍රමණය කරා කියලා තුන් දෙනා කියන්නේ ඉන්ද්‍රීසින් ආව පෘතුගීසින් ආව ලන්දේසින් ආව කියලා. නෑ ඉන්න ඇයි ඉන්දියාව ආවේ නෑ කියලා කියන්නේ. ඇයි ඉන්දියන් හමුදාව ලංකාවට ආක්‍රමණය කරා. ඉන්දියන් හමුදාව ලංකාව ආක්‍රමණය කරාට පස්සේ ඒකට විරුද්ධව මේ රටේ ඉන්න තරුණයෝ සියලු දෙනා යුද්ධ කරා. ඔව් ඉතින් ඒක නිසා අපි ආවියාවිද ගත්තා. කාට විරුද්ධව? ඉන්දියන් හමුදාවට විරුද්ධව. ඒක ඇතුලේ යුද්ධයක් වුණා. අපේ සහෝදරුත් මැරුණා. අපි දන්නවා රට ඇතුලේ හිටපු මිනිස්සු වෙන මොනවාද? ඉතින් ඒක ගලපන්න එපා. නෑ ඔයා දන්නේ නෑ. වැරදි දන්නේ නැත්තේ කොහොමද? ඔයා ඉන්දියාව ගැන ඉන්දියාව ප්‍රශ්නයක් උනේ. ඔයා ඉන්දියන් ආක්‍රමණ හමුදාවක් ලංකාවට ආවේ නැද්ද? ජනතා විමුක්ති පෙරමුණේ අර දේශපාලනේ ඉන්දියාව ලංකාවට පැමිණීම කියන කාරණයට ගලපලා එතනින් පැනලා යන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුවත් ඒක රණ්ඩු කරේ. රයිට් මම පැනලා යන්නද? පොඩ්ඩක් ඉන්න මම පැනලා යනවා. පැනලා යන්න නැතුව කරන්න දෙයක් නැහැ විතරක් නෑ. රයිට්. ඉතින් ඒක නිසා 88 89 පිළිබඳ මේ අනිත් එක මම පියාල ඇතරම අපි මාර සතුටුයි. ඒ කියන්නේ හිතන්නකෝ අවුරුදු 33ක් තියලා තාම ඒකනේ ඒගොල්ලන්ට කියන්න පුළුවන් වෙන දේ. ඒක තමයි මම කිව්ව කරුමෙටවත් මේ පොරවල් ටික හිටියනම් එහෙම මේ කට්ටිය ජපානයේම මාර සීන් එකක් වෙන්නේ. දැන් ඒ කියන්නේ මේ මුළු ජපානයේම සමතලා කරලා ඒ ජපානට නැගිටින්න පුළුවන්. ඉතින් දැන් පොර ප්‍රශ්නේදී 88 89. පෝට් සිටි ප්‍රශ්නේදී 88 89. ඒ කියන්නේ කොච්චර අඳබාලද මේ අවුරුදු 33ක ප්‍රශ්නයක් ගැන කියනවා. ඉතින් මම කියන කමන්නේ සෝරි. ඕගොල්ලෝ විනෝදේ ගන්න. අපි අපේ ගමන යමින් තියෙනවා. ඉතින් ඒක නිසා අපි අපේ දේශපාලනය කරමින් තියෙනවා. 94 ඉඳන් අපේ සහෝදරු මේ දෙගොල්ලම අපේ 7 දෙනෙක් ඝාතනය කරා. අපි කිසි වෙලාවක අපි ආයුධ අරගත්තේ නැහැ.
අපි ඒ පිළිබඳ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග කරා. ඒ නිසා අපිට එතනට යන්න ඕන කමක් නැහැ. අපි පැහැදිලිව අපේ නායක සහෝදරයන් ඉඳන් අපි කවුරුත් දේශපාලනය කරමින් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ඇතුළේ. ඊට වගේම සහෝදරයා මතු කරා මේ අපි 103කට බැස්සා. ඒ නිසා අනුර සහෝදරයා බාරගත්තා කියලා. අපි නායකත්ව දේශපාලනයක් අපිට අනුර සහෝදරයා දන්න වක්කීම් පිළිබඳ අපිට වක්කීමක් තියෙනවා. ඒ 103ට අඩු වුණ එක ගැන മന്ത്രി දුර අඩුවීම පිළිබඳ ඒක හුදකලා නායක සහෝදරගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ පරාජයක් වුණා නම් ඒ මුළු මහත් පක්ෂයෙන් බාර ගන්නවා. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයට මේක බාර දීලා සජිත් මහත්තයාට ඒව නෑ අපි ගාව. හරිද? මේක බැසිල් මහත්තයා කියව නෑ. අපි කියන්නේ ඔව්. ඒකේ බිඳ වැටීමක් වුණා. ඒක මුළු පක්ෂම වග කියන්නේ. ජයග්‍රහණ ගන්නවා. ඒත් මුළු පක්ෂම තමයි වග කියන්නේ. එහෙම නැතුව අපි අවස්ථාවාදී දේශපාලනයක් කරන්නේ. අපි හිතනවා අලුත් වටයකින් අලුත් දේශපාලනයක් මේ රට තුල අවතීර්ණ වෙන්න ඉන්නවා. අපි හිතනවා අපි ඒක හරියටම ග්‍රහණය කරමින් ඉන්නවා. ඒ ග්‍රහණය කිරීම ඇතුලේ අපිට හිතනවා මේ ප්‍රශ්න සියල්ලටම උත්තර දෙන්න පුළුවන්කම වෙයි කියලා. අප මේ ප්‍රවිෂ්ඨානයේ තුන්වන වටේ අවසානයේට ඔබ දන්නවා අවසන් වටේ අප ආපස්සට ගමන් කරන්නේ විශේෂයෙන්ම අවසන් වටය තුළ. ඒ වගේම අවසන් වටය තුළ විනාඩි 2ක කාලයක් තමයි ලැබෙන්නේ සියලුම සභිකයන්ට අදහස් දැක්වීම සඳහා බාධා කිරීම හෝ හරස් ප්‍රශ්න වලින් තොරවයි එම වටේ ගමන් කරන්නේ. ඒ වගේම අප විශේෂයෙන් ඉල්ලා සිටිනවා මෙතෙක් මතු කරුණු ඇරෙන්නට අලුත් කරුණු මතු කිරීමෙන් වළකින්නට කියා අවසන් වටය තුළ මතුණු කරුණු පිළිබඳ සංවාද කරන්න, ඒවට පිළිතුරු දෙන්න සහ අලුත් අදහසක් එකතු කරන්න. නමුත් අලුත් තර්ක ගොඩනැගීමෙන් වළකින්න කියලා. නමුත් අවසන් වටය තුළ අවසන් අවස්ථාව තුළ බොහෝ විට ප්‍රහාරාත්මක බොහෝ දේ කියවෙන නිසා එය යම් පාර්ශවයකට අසාධාරණයක් වීමට ඉඩ තිබෙන නිසා අප අවසන් වටේට ගමන් කරන්න සූදානම් වන්නේ. අවසන් වටේ ආරම්භ කරන්න ආරාධනා කරනවා ජාතික ජන බලවේගයේ විධායක සභික සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර. එකක් නැවතත් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම තරුණ කණ්ඩායමක් එක්ක මෙවැනි සාකච්ඡාවක් කිරීම පිළිබඳ. ඒ නිසා මම මේ රටේ තරුණයන් ඉල්ලන්නේ අපි දන්නවා මාරුවට මේ රටේ ඉන්න තරුණයෝ තමයි මේ අපේ රටේ මෑත කාලිනව දේශපාලනයේ ප්‍රධාන සන්ධිස්ථානයේ බවට පත් උනේ. ඒක නිසා මෛත්‍රීපාල මහත්තයා ජයග්‍රහණය කරන්නත් ඕ පරාජයට පත් කරන්නත් මැදිහත් වෙමින් සිටියේ මේ රටේ ඉන්න තරුණ බලවේගය. ඒ විදිහටම අපි දකින දේ තමයි. ඒක නිසාම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරන්නත් මේ රටේ තරුණ පරම්පරාව සැලකුතු පෙරමුණක් ගත්තේ. ඒක නිසා අද ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටලා තියෙනවා. ඒක නිසා අපි මේ තරුණයන්ට ආරාධනා කරමින් ඉන්නවා වෙන කිසිදු දෙයක් ප්‍රශ්නයක් කරගන්න එපා. අවුරුදු 73ක් ඇතුලේ මේ ආපු දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ මේ රට ජරා මජර තැනකට දේශපාලන සංස්කෘතිය ගෙනහිල්ලා තියෙනවා. ඒක නිසා ඔබ අප සීල එකට එකතුලා ඔබේ ජීවිතයත් ඒ වගේ මේ රටත් ලස්සන කරගන්න අපිට අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඒක නිසා සාම්ප්‍රදායික දේශපාලනයෙන් පැත්තකට ගිහිල්ලා අපි නව දේශපාලනයක්, නවීන දේශපාලනයක් අපි අවතීර්ණ වෙමු. ඒ අවතීර්ණ වීම ඇතුලේ අපිට පුළුවන් ඔබත් ඔබේ රටත් ඒ වගේම ඔබේ ජීවිතෙත් ගොඩනගන්න පුළුවන් කියන බරපතල විශ්වාසය තියෙන නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ විදිහට ඒ වගේ ජාතික ජන බලවේග විදිහට ජනතා විමුක්තියට සම්බන්ධ JP youth එක විදිහට මේ රටේ තරුණ පරම්පරාවත් එක්ක අපි දේශපාලනය කරමින් ඉන්නවා. අපිට කියන්න සතුටුයි සැලකියුතු බලවේගයක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒක නිසා අපිට ඒක පිළිබඳ සතුටක්. මොකද අවුරුදු ගණනාවක් ඇතුලේ අපි කියපු දේවල් තිබ්බා. අපි තහවුරු කර දේවල් තිබ්බා. ඒවා එදා නොපිළිගත්ත ගොඩාක් ඉන්න පිරිස් අද අපිත් එක්ක අත්වැල් බැඳගෙන තියෙනවා. එකතු වෙමින් ඉන්නවා. ඒ පිළිබඳ අපිට සතුටක් තියෙනවා. ඒක නිසා අපි හිතනවා ඔබේ ජීවිතයත් ඒ වගේම මේ රටත් ලස්සන කරගන්න පාරක් මතුවෙමින් තියෙනවා. ඒ නිසා දැවැන්ත අර්බුදයක් ඇතුළෙත් රිදී රේඛාවල් මතුවෙමින් තියෙනවා. මේ මිනිස්සු අලුත් මාවතක් හොයමින් තියෙනවා. අලුත් ප්‍රශ්න කිරීමක් පටන් ගන්න තියෙනවා. ඒ නිසා තරුණ ඔබට අපි කියන දේශපාලන ભેදකින් තොරව ඔබ සියල්ල ප්‍රශ්න කරන්න. ඒ නිසා ප්‍රශ්න කරමින් දැනුවත් වෙන්න, දැනුවත් කරමින් වැඩ කරන්න. ඒ වැඩවිරීම ඇතුළෙම ඔබේ ජීවිතයත් මේ රටත් ලස්සන කරන්න පුළුවන් ඒ කියන බලාපොරොත්තු අපිට තියෙනවා. ඒක නිසා මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. සුති අසංක ඔබට අවස්ථාව. ප්‍රශ්න විතරක් කරලා වැඩක් නැහැ. ඒ ප්‍රශ්න වලට උත්තර අපි හොයන්නම ඕනේ. අපි ලෑස්ති වෙලා ඉන්නේ උත්තර හොයන්න. ඒ උත්තර හෙවීමේ වගකීම අපි පූර්ණ වශයෙන්ම රජයක් හැටියට බාර අරගෙන ඉන්නවා. අපි 2019 11 වෙනි මාසේ 17 වෙනිදා අලුත් බස් එකකට නැග්ග අලුත් ගමනක් යන. බස් එක හොඳට තියෙනවා. පාර හරහාට මහ ගහක් වැටුණා. දැන් අවුරුදු 2ක් තිස්සේ පාර අවහිර වෙලා තිබුණා. ඒ ගහේ අතු කපලා අයින් කරලා අපි බස් එක නිකන් තියාගෙන හිටියේ නෑ ඒ කාලය ඇතුළත. බස් එක රිපෙයාර් කරගත්ත හොඳටම ප්‍රශ්න තියෙනවා මේවා කරලා අලුත් ටයර් දාලා හැමදේම ලෑස්ති. දැන් අවුරුදු 3ක් අපිට තියෙනවා. ඒ ගමන අවුරුදු 3කදී අපි යන්න හදන්නේ අවුරුදු 30ක් 40ක් යන දුරක් යන්න අපි ලෑස්තිලා ඉන්නේ. ඒ නිසා අපි කිව්වා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් වෙනකොට පාර චිත්‍ර ඇඳපු රටේ අනාගතය ගැන සුබ සිහින දැකපු තරුණයෝ මේ තරුණ පරම්පරාවත් එක්ක එකතු කරගෙන අපි ඉස්සරහට යන්නේ. අපි මේ වෙනකොට මේ කොවිඩ් වසංගතයේ පළවෙනි කාරණය
හෙල්ත් නැත්නම් සෞඛ්‍යමය අංශය තුල ඊ타මත්ම දෙවන්ත කළමනාකරණයකට ගිහිල්ලා තිනවා ලෝක තත්ත්වයන් සමග සංසන්දනය කරද්දී. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වීම තුල අපිට මේ මාර්ගය පැහැදිලි කරගෙන ඉස්සරහට යන්නට අවස්ථාව තිබේවි. ඒ නිසා තරුණයෝ හැටියට අපිට වගකීමක් තියෙනවා වෙනදට වැඩිය කටයුතු කරන්න. මොකද ඒකට හේතුව අපි ඩෙමොග්‍රැෆික් ඩිවිඩන්ඩ් එකක ඉන්නේ. නැත්නම් ජනගහන පාරිතෝෂිකයක. සමස්ත ජනගහනයේ ප්‍රතිශතයෙන් ශ්‍රම බලකායට තියෙන ප්‍රතිශතාත්මක අගය වැඩි. ඒ නිසා මේ අවස්ථාව තමයි ආසියාවේ මකරුන් 4 දෙනා කියන රටවල් 4 හැටියට මැලේසියාව, තායිලන්තය, දකුණු කොරියාව වගේ රටවල් දියුණු වෙන්න පාවිච්චි කරේ. ඒ නිසා මේ දියුණු වෙන්න පාවිච්චි කරන ජනගහන පාරිතෝෂිකයක් ලැබිලා තියෙන අවස්ථාවක ඒ සම්බන්ධව ශක්තිමත්ව කටයුතු කරන්න පුළුවන් නායකත්වයක් තියෙන අවස්ථාවක අපි මේ අවස්ථාව මගහැර නොගත යුතුමයි. ඒකට හේතුව ඒයින් තොරව අපිට අනාගතයක් ගැන විශ්වාස කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි කණ්ඩායමක් හැටියට, රජයක් හැටියට රටේ සමස්තයේ ප්‍රජාවගේම කැමැත්ත ගෞරවය දිනගනිමින් ඉස්සරහට යනවා. හැබැයි පුංචි අතපසුවීමක් සිද්ධ වෙලා තියෙනවා අපිට කොවිඩ් වසංගතයත් එක්ක. ඒ අතපසුවීම කොවිඩ් වසංගතයත් එක්ක සිද්ධ වෙච්ච බාධා කිරීම සියල්ල සමනය කරගෙන දුර ගමනක්, ශක්තිමත් ගමනක් රජයක් විදිහට යන්න සූදානමින් ඉන්නවා. ගමන වෙනුවෙන් ඔබ හැමදෙනාටම එකතු වෙන්න ඔබට දිගින් දිගටම සුබ සිහින දකින්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපි සතුව තියෙනවා. සුති එනන්ද ඔබේ අවස්ථාව අවසන් වලට විශේෂයෙන් මම හිතන්නේ අද අපිට මේ රටේ මිනිස්සුන්ට මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂවල බොහොමයක් දෙනා මේ රටේ මිනිස්සුන්ට ඇත්තම කියපු නිසා. මම හිතන්නේ අපි අලුත් දේශපාලන පක්ෂයක් හැටියට තරුණයෝ හැටියට අපේ පක්ෂ නායකයොත් එක්ක කතිකාව නිර්මාණය කරලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕනේ කියලා. අද වන විට ප්‍රියාල් අපේ රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 6,73,000ක් ණයයි. මේක තමයි යථාර්ථය. ඒ නිසා මේ ණය මුදල තවදුරටත් වැඩි කරනවා වෙනුවට ඒ ණය මුදල අඩු කරන තැනට අපි යන්න ඕනේ. ඒක හරියට අර කකුලේ ලොකු තුවාලයක් තිබ්බහම ඒකට මුලින් බෙහෙත් දාන්න ගියාම ඒක ටිකක් රිදෙනවා. හැබැයි බෙහෙත් නොදා ඉන්න වෙන්නේ තුවාලේ වන වෙලා අවසානයේ කකුල කපන්න වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපි අලුත් දේශපාලන පක්ෂයක් හැටියට මේ රටේ තියෙන ඇත්ත බරපතල තත්ත්වය ජනතාවට තේරුම් කරලා දීලා ජනතාව දැන් විශාල වශයෙන් කැපකිරීම කරලා තියෙනවා. හැබැයි දේශපාලඥයෝ ඒ සඳහා අවශ්‍ය තවදුරටත් පූර්ණ කැපකිරීම කළා. ඒ සඳහා අවශ්‍ය ආදර්ශමත් නායකත්වය ලබා දීලා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා අනිකුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා ඒ දේ හරියට අවුරුදු 5ක් 10ක් තුල ක්‍රියාත්මක කළා. මේ ප්‍රශ්න වලින් ගොඩ ඒම සඳහා අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා සමගි ජන බලවේගය මේ වෙන විටත් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කළා. ඒ සඳහා අවශ්‍ය කණ්ඩායම නිර්මාණය කළා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් මේ රටේ ජනතාව රවටනවා වෙනුවට ඔවුන්ට ඇත්ත තත්ත්වය පැහැදිලි කරලා දීලා මේ බරපතල ආර්ථික අර්බුදයෙන් අපි එළියට ඇවිල්ලා හැමදාමත් අපි කියන්නේ සිංගප්පූරුව කරනවා, එහෙම නැත්නම් ඇමරිකාව කරනවා, එහෙම නැත්නම් තවත් රටක් බවට මේ රට පත් කරනවා කියලා. හැබැයි තාම නිදහස ලැබිලා අවුරුදු 72ක් වෙලා තිනවා. තාමත් අපිට ඒක තමයි කියන්න වෙලා තියෙන්නේ. නිසා තවදුරටත් ඒ කතාව කියනවා වෙනුවට ඇත්තට මේ රටවල් දිනුනේ කොහොමද කියලා ඒ දේවල් ඒ ආభాෂය අරගෙන අපේ රටට ගැලපෙන මොඩලය නිර්මාණය කළා. ඒ මොඩලයත් එක්ක ගිහිල්ලා ඒ තැනට අපි රට ගෙන යාම තමයි අපේ වගකීම තියෙන්නේ. ඒ වෙනුවෙන් සමගි ජන බලවේගයේ තරුණයෝ හැටියට අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඉතින් මේ රටේ ජනතාවට, මේ රටේ තරුණයන්ට අපි ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි පුද්ගල වන්දනාවක් නැහැ, පෞල් වන්දනාවක් නැහැ, එක නායකයෙකු පසුපස යාමක් නැහැ. අපේ තියෙන්නේ කණ්ඩායමක් හැටියට වැඩ කිරීමක්, සාමූහික වැඩ කිරීමක්. ඒ සාමූහික ප්‍රයත්නයට එකතු වෙන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. බුද්ධික ඔබට අවස්ථාව සංවාදින්මක් කරන්න. බොහොම ස්තුතියි ප්‍රියාල්. අවසන් කරන්නත් මට ලැබුණේ. මේ වෙලාවේ මතක් කරන්න කැමතියි එරන්ද වැලියන්ගේ මතක් කර IMF එකට යන්න ඕන කියන එක. ඔව් අපි IMF එකට යන්න සූදානම්. ඔබ දෙගොල්ලන්ගේ යෝජනාව පරිදි IMF එකට යනවා කියන එක කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුළුවන් තරම් මේක අල්ලගෙන ඉන්නේ IMF එකට ගියපු ගමන් අපි 1,50,000කට රාජ්‍ය සේවයේ රැකියාවල් දුන්නා. ඒ වගේම අපේ ජනතාවගේ සුබසිද්ධි වෙනුවෙන් ආණ්ඩුවක් විදිහට මේ ජනතාව වෙනුවෙන් තාමත්ම විශාල වැඩ කොටසක් කරා. අපිට මේක නවත්තන්න බෑ. මේක ජනතාවාදී ආණ්ඩුවක්. ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කරන ආණ්ඩුවක්. කිසිම හේතුවක් හින්දා ජනතාවට දෙන සහන නවත්තන්න, ජනතාවට දෙන අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටීම නවත්තන්න, නැත්නම් ජනතාවට නොමිලේ දෙන දේවල් නවත්තන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා IMF එකත් එක්ක පිළිබඳව තියෙන ගැටලුව තියෙන ඔන්න උතර ප්‍රධාන වශයෙන් එහෙම නැතුව මූල්‍යමය විනය පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. ඒක නිසා ඉදිරියේදී අත්‍යවශ්‍යම වුණොත් අපි IMF එකට යනවා. හැබැයි ඔවුන් කියන කාරණාවල් හරියට සංකලනය කරගනිමින් අපේ දේවල් එක්ක එකගතාවයකට අරගෙන යන්න පුළුවන්ද කියලා බලලා. ඒක ප්‍රධාන කාරණාව. දෙවෙනි එක තමයි
එක්සත් ජාතික පක්ෂය ගැන සමග ජන බලවේගය ගැන එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ගැන උන්ගේ පක්ෂය ඇතුලේ තියෙන මේ වෙලාවේ ක්‍රියාකාරීත්වය ගැන අපිට ඒ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ප්‍රියල් හැමදාම වැඩේට කලින් හොඳට ජනප්‍රියව ඉන්නවා, කතා කරන ඔක්කොම කරනවා. හැබැයි අන්තිමට ඒගොල්ලෝ UNP එකට හරි සමග ජන බලයට හරි උදව් කරන එක විතරයි වෙන්නේ. ඒගොල්ලන්ට පක්ෂයක් විදිහට නිර්මාණය වෙලා මේ රටේ බලය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ ඉතිහාසය මතක තියෙනකන් මේක මැරලා ඉපදෙන මිනිස්සු තියෙන්නේ නැති නිසා මේ රටේ මිනිස්සු මේ අද ඊයේ ඉපදිච්ච මිනිස්සු නෙවෙයිනේ. ඒක නිසා ඒ පිළිබඳව ගැටලුවක් වෙන්නේ නැහැ පක්ෂයක් විදියට අපිට. හැබැයි අපි කැමති බුද්ධිමත් අලුත් තරුණ කොටස් වැරදි මගේ යන්නේ නැතුව නිවැරදි මගේ යනවා නම් ඇයි අපි එහෙම කියන්නේ? දැන් නිරන්ද ගත්තොත් එම් බලන්න ලස්සනට අඳලා කරලා කොහොමද ඉන්නේ කියලා ව්‍යාපාර පිළිබඳව ආර්ථික ආපු වෙලාවේ ඉඳලා වෙලියන්ගේ කතා කරන්නේ ආර්ථිකය සම්බන්ධයෙන්. ඇයි? ඔහු දන්නවා ඔහුට තියෙන උවමනාව සහ මේ රට දියුණු කරන්න මොකක්ද ඕන කියලා. දැන් අපේ රටේ තරුණයන් හිතන්න ඕන අනිත් එකාට ලැබෙන එක නරකයි, ඌ හොරකම් කරලා තමයි දියුණුනේ, ඌ මෙහෙම ගියේ කියන එක නෙවෙයි. අපේ මිනිස්සුන්ට තේරෙන්න ඕන අපි කොහොමද දියුණු වෙන්නේ? අනිත් රටට අපි කොහොමද සාපේක්ෂව වැඩ කටයුතු කරන්නේ? අපේ දරුවන්ගේ දියුණුව කොහොමද කියන එකකින්ද අතමිට සරු දරුවන් පිරිසක් තාරුණ්‍යයක් හදන්නටයි අපිට උවමනාව තියෙන්නේ. ඉස්සෙල්ලා මේක විෂනරි දකින්නට ඕන. අපේ උවමනාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උවමනාව, ඒ වගේම තමයි බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මේගොල්ලන්ගේ උවමනාව දරුවන් පිරිසක් ඉන්න තාත්තලා විදියට පැහැදිලි රටක පැහැදිලි දරුවන් නිර්මාණය කරනවා දකින්න එක. ඒක නිසා අපිට ඉන්නව නායකත්වයක්, අපි ඕන් පිළිබඳව කතා බහ කරනවා, අපේ නායකත්වය පිළිබඳව අපි විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ මග යමින් මේ රට නිවැරදි තැනකට ගෙනියන්නට බය නැතුව අපි වැඩ කටයුතු කරනවා. ඒකට බුද්ධිමත් තරුණ පිරිසක් ඉන්නවා. අවසාන වශයෙන් ප්‍රියල් මට තප්පර කිහිපයක් දෙන්න. 2020 අවුරුද්දෙන් පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලය මේ වෙන 2022 වෙනකොට 268ක ලාභයක් පෙන්නලා තියෙනවා. ඒ වගේම සීනි ගත්තොත් එහෙම ආයතන ගොඩාරියක්. මාළු පිළිබඳව ගත්තොත් එහෙම කංචන විජේසේකර මහත්මයා, ඒ වගේම නාමල් රාජපක්ෂ මහත්මයාගේ අමාත්‍යාංශ කීපේ ගත්තොත් දිලුම් අමුණුගම, ඩී.වී. චානක, සේමසිංහ මේ කණ්ඩායම ගත්තට පස්සේ පුදුම විදිහට බලය පෙන්නලා තිනවා ආර්ථික වශයෙන් තමන්ගේ ආයතන දියුණු කරලා. අපි විශ්වාස කරනවා අනිත් ඇමතුරුන්ටත් මේ දේ කරන්න පුළුවන් වෙයි. මෙතුමන්ලා කියපු චෝදනාවල් මම පිළිගන්න කැමතියි. ඔව් අපි චෝදනාවල් අහන්නට ඕන. ඒවා යෝජනාවල් විදිහට පිළි අරගෙන ඉස්සරහට වැඩ කටයුතු කරන්නට ඕන. බොහොම ස්තුතියි අපිටත් මේ දේවල් ජනතාවගේ දේවල් කතා බහ කරන්න අවස්ථාව ලබා දුන්නාට. ඒ වගේම තමයි අපි සපත කරලා කියනවා ඉදිරියටත් තව අවුරුදු 10ක් යනකනුත් ආණ්ඩුව පොදු ජන පෙරමුණම තමයි. ගිහිල්ලා බොහොම ස්තුතියි. අපි අද දවසේදී සංවාද කරේ විශේෂයෙන්ම අද රට සහ හෙට තාරුණ්‍ය පිළිබඳව සංවාදයට එක්වුණු ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණ නියෝජනය කළ මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදරට, ඒ වගේම සමගි ජන බලවේගයේ තරුණ පෙරමුණේ උපසභාපති නීතිඥ එරන්ද වැඩියන්ගේට, ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණ නියෝජනය කළ නීතිඥ අසංක රන්දිනියට, ඒ වගේම ජාතික ජන බලවේගයේ විධායක සභික සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක රංග ගුණසේකරට ඔබ සිව් දෙනාටම ස්තුතියි. අද දවසේ වඩාත් යහපත් සංවාදයක් ගොඩනගන්නට අපට අවස්ථාව ලබා දුන්නාට. එසේනම් අපි අද දවසට ඔබෙන් සමුගන්නවා. ලබන සතියේත් අපි මුණ ගැහෙනවා. කැළමන දේශපාලන කතාව සුලිය සංක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.